Pastor Mahindra පුළුවන් ද prayer එකක් කියලා start කරන්න? අපි යාච්ච කරමු. ස්වාමීනි දාබර පියාණනි අද දවසේ මේ අධ්‍යයන කාලයේ අපි ඔබගේ දෑතට බාර වෙනවා. ස්වාමීනි අපි ඔබට ස්තුති කරනවා සතියක් පුරා ඔබගේ මහත් කරුණාව ඔබ වහන්සේගේ දාසයා පාස්ටර් ඩැරල් ඒ වගේ සිස්ටර් එරින් ඒ වගේම ස්වාමීනි මේක මෙහෙවන බ්‍රදර් නදීර ගැනද සිය පවුල ගැන අපි ස්තුති කරනවා. ස්වාමීනි මේ Zoom meeting එකේ ඉන්න හැම කෙනෙක් මේ අධ්‍යයනයේ ඉන්න හැම කෙනෙක් අපි ඔබගේ දෑතට බාර කරනවා ඔබගේ වචනේ ගේන ස්වාමීනි ඔබගේ දාසයා මේ පාඩම් පණිවිඩය සලසුම් කරගන්න දීප්තිමන කරුණාව ගැන ස්තුතියි පියාණනි අපි ඔබගේ දිව්‍ය දෑතට මුළුමනින් මේ කාලය කැපකට බාර කරනවා ඔබගේ වචනය ධාරණය කරගන්න අල්ලගන්න ඇතුල් කරගන්න සවන් දෙන්න වගේම ඔහුට උගන්වන්නත් අවශ්‍ය අනුග්‍රහය ආලේපය පිරෙව්ව මැනව සියලුම තාක්ෂණයේ බාධා දෝෂ පහවි යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ මේ Zoom chat එක Zoom meeting එක නිදහස් කළ මැනව ඒකේ තාක්ෂණික දෝෂ වලට අපි යාචනා කරන සහ මුලින්ම සම්පූර්ණව බාධා පහව ගොස් සියල්ල කර ගැනීමට අරියාකාර ස්ලයිඩ් එක වැටෙන්නද වහන්සේලස්සුව මැනව ඔබගේ කරුණාවේ දෑතට මේ යහපත් දවස මේ යහපත් මොහොත අපි බාර කරනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ආමේන් Amen. Yeah, මේ Pastor Mahindra pray කළා වගේ මේකට යාඥාවෙන් සිටින්න මොකද මේ 8 වෙනි වීක් එක කොහෙද 8 වෙනි වීක් එක මේ කරන්නේ හැබැයි එළිදර පොත පටන් ගත්ත දවසේ ඉඳලා හරියට බාධා තිබුණා. දැන් ඔය කම්පියුටර් එක කීසරක්ද කැඩුනා. ඊට පස්සේ මම ගිහලා ඒක හදන්න දුන්නාම අලුත් hard drive එකක් දාලා ඔක්කොම හදලා ගෙනාවා. අද උදේ වෙනකම් ලස්සනට වැඩ කළා. අද උදේ එක ස්ටාර්ට් වුණේම නැහැ. ඉතින් ඒදී ප්‍රශ්නයක් මේ challenges වල කැවිලා තිනවා අපි යක්ෂයාට මහිමේ දෙන්නේ නැහැ. යක්ෂයාට glory එක දෙන්නේ නැහැ. අපි දන්නවා මේක ජය ගන්නයි කියලා. මම හරි ආසයි දෙවියන් වහන්සේගේ සේවය කරනකොට බාධා එනකොට. ඒ කියන්නේ අපි මොනවද හරියට කරනවා ඇති. ඒ යක්ෂ පැටියට අවිස්සෙන්න නේද? right. අනිත් එක මේ එල්දර පොත පටන් ගත්ත දවසේ ඉඳලාම එක අරමුණකින් කළේ. මම ඒකේ දැන් හුඟක් අය කාරණා දෙකකට හරි ආසයි. එකක් තමයි ටාන්ක්ස් වලින් කතා කරන්න. අනිත් එක තමයි එල්දර පොත ඉගෙන ගන්න. දැන් මම ඒ දෙකටම බැරෑරුම් තේරුමක් තියෙනවා. දෙවියන් වහන්සේ අපිට සුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය දෙන්නේ උන්වහන්සේගේ වචනය මුළු ලෝකෙටම ගෙනියන්න. ක්‍රියාපොතේ 1:8 කියලා තියෙනවා. ඒක අපි මේ ටංග්ස් වල කතා කරනවා කියලා ඒ ගැන පාරට්ටු කරන්න නෙමෙයි. ඒ වගේ ලිතරව පොත දෙවියන් වහන්සේ අපිට දෙන්නේ අපිට ඒකේ අපිට ප්‍රී වෝනින්ග් එකක් දෙනවා. අනක් දෙනවා අපි ඒක ඉගෙනගෙන ඒකේ වෙන්න ඒක කියලා තියෙන හැම දෙම අකුරට වෙන්න යනවා. මොකද මේ පොත ඉතාමත්ම අවශ්‍ය ස්පෙෂල් විශේෂ පොතක්. මේක අපෝ පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේට කිව්වා ඔයා ගිහිල්ලා අන්තිම කාලේ ඔයා තුලින් වෙන දේවල් ගැන ලෝකයට ප්‍රකාශ කරන්න කියලා. දැන් මේක කියවිය යුත්තේ හරියට වෙන්න තියෙන යුද්ධයක් ගැන. දැන් අපි World War පළවෙනි ලෝක යුද්ධය හරි දෙවෙනි ලෝක යුද්ධය ගැන අපි කතා කරනවා. අපි කතා කරන්නේ ඉතිහාසයේ වෙච්ච දේ ඓතිහාසික කතාවක් හැටියට. අපි මේ කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒකට සම්බන්ධ වෙච්ච අය දැන් ජීවිතුන් අතරත් බොහොම ටිකයි ඉන්නේ දෙවෙනි ලෝක යුද්ධේ. නමුත් අද මේක කියවන්නේ අපි එළිදර පොත කියවන්නේ වෙන්න තියෙන විශාල දෙවියන් වහන්සේගේ අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ සටන් කරන සටන ගැන. මේක අපිට කුටිම සම්බන්ධයි. මේක අපිට වෙන්න තියෙන දෙයක් හින්දා අපි ඒක ඉගෙන ගන්න ඕනේ කොහොමද අපි ඒ කාලය තුලදී ඒ කාලයට සූදානම් වෙන්නේ. ඒ කාලය තුල අපි කොහොමද හැසිරෙන්නේ කියලා. දැන් මේකෙන් මේ සෙනග දෙකක් ඉන්නවා. එකක් තමයි අපි. දැන් අපිට කියන්න පුළුවන් අපි එහෙනම් දෙවියන් වහන්සේව අදහලා අපි වහන්සේ කියන දේ කළා හොඳින් ඉන්නවා කියලා. ඒ වගේම අපි වටපිට ඉන්නවා. දැන් අපි අපේ මුතු මිත්තු දිහා බැලුවොත් එම ඒගොල්ලෝ වෙන ආගමකින් නැති. යම් කිසි කෙනෙක් ඒගොල්ලන්ගේ ජීවිතයත් පසුපසට තියලා ආවා අපේ රටවල් වලට
අපිට දෙවියන් වහන්සේ ගැන කියලා දෙන්න. ඒ වාගේ අද අපි වටේ ඉන්න කොටස් දෙකක්. එකක් තමයි අපිට කිට්ටුවෙම ඉන්න අය. දැන් අපි දැනගන්න ඕනේ මේකේ තියෙන සියලු දේම තාම භයානක දේවල් කියලා තියෙනවා. ඒ සියලු දේම අකුරටම වෙන්න යනවා. ඒකේ victims ලා ඒකට අතුලත් වෙන සෙනග ඉන්නවා. ඒ සෙනග කොටස් තුනකට දාන්න එකක් අපි ලෑස්ති වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඉතින් තියෙන සම්බන්ධතාවය හරි ගස්ස ගන්න. ඊට පස්සේ අපි ළඟම ඉන්න අය ඉන්නවා. අපේ දෙමෝපියෝ ඉන්නවා. අපේ හිතමත් නෑදෑයෝ ඉන්නවා. මිත්‍රයෝ ඉන්නවා. අපි ඒගොල්ලන්ට මේකට මුණ දෙන්න යනවා. කොහොමද ඒගොල්ලන් වෙලියට ගන්නේ කියලා. අපි එහෙම කරනකොට හරියට ජෝසප් එයා පොටිෆයි ගෙදර ඉන්නකොට එයා අවංකව සේවයක් කළා. එයා වටේ ඉන්න අයට අවංකව සේවයක් කළා. සිරගේ ඉන්නකොට අවංකව සේවයක් කළා. එහෙම කරනකොට දෙවියන් වහන්සේ අපේ උදාරම එහෙම නැත්නම් බවුන්ඩරිස් අපේ සීමා එන්න පුල් කරලා අපි දෙවියන් වහන්සේ අපිට මග අරිනවා ඒක බෝධනෙකට ගෙනියන්න. මොකද දෙවියන් වහන්සේගේ ආදරය අපිට පමණක් නෙවෙයි දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම ආදරේ. අපි හැම දෙවියන් වහන්සේට සේවය කරනකොට ඉතාමත්ම අවශ්‍ය දෙයක් තමයි අපි දෙවියන් වහන්සේට අවංකව ප්‍රේම කරන එකට. ඒතර දෙවියන් වහන්සේගේ හිතේ රිදීමක් තියෙනවා නම් ඒ වහන්සේගේ හිත රිදෙන දේ අපේ හිතට රිදෙන්න ඕනේ. වහන්සේගේ හිතට රිදෙනවා අද මේ දෙවියන් වහන්සේ මෙච්චර දේ කළත් මෙච්චර අවවාද දීලත් මේ සේරම කළත් උන්වහන්සේට කීකරු නැති විනාශයට යන්නේ කියන දෙවියන් වහන්සේ දුකයි. Ezekiel පුතේ 33 කියනවා God has no pleasure in the judgment of the wicked. අධර්මිෂ්ඨයාගේ විනිශ්චය ගැන දෙවියන් වහන්සේට ප්‍රීතියක් නෑ. නමුත් උන්වහන්සේට ඒක කරන්න වෙලා තියෙනවා. ඒකින්ද ඒක ඉතාමත්ම වැදගත්. මේක දිහා බලලා කියන්නේ මේක මේ ඇත්තටම වෙන්න තියෙන දෙයක්. මේක මටත් පුද්ගලිකව සම්බන්ධයි. ඒ වගේම මම මේකෙන් ගැලවුණත් මම අනිත් අයවත් ගලව ගන්න ඕනේ. right? ඉතාමත්ම ඉතින් මේ පොත ඉතාමත්ම වැදගත්. මම මේ පොත ගැන මේක පොත කියවනකොට හට යුද්ධයක් කියවනවා වගේ කියවන්න ඕනේ. මේක පරිච්ඡේදයේ කියවලා තේරුම් ගන්න ගියොත්ම අපි ඒකට කන්ෆියුස් වෙනවා. මාත් මේ සෑහෙන ළඟදී වෙනකම්ම එළිදරව් පොත මට තේරුන්නේ නැහැ. කීප සැරයක්ම කියුවා නමුත් මට ඒක හරියට තේරුන්නේ නැහැ. මම ඒ තේරුම් ගන්න එක සිහිල් කරන්න මම charts 3-4ක් ගැහුවා. මෙහෙම එළිදරව් පොත උඩින් බලන්න. දැන් අපි හිතමු ප්ලේන් එක හරි මොකක් හරි අපිට උඩට යන්න පුළුවන් කියලා ගම්මාන 5ක් අඩි 5කින් තුර ප්‍රමාණයට සුළුවට පේන්න. එතකොට අපිට මේක කොතනද පටන් ගන්නෙ කොතනද ඉවර වෙන්නේ කියලා අපිට කියන්න බෑ හරියට. නමුත් අපිට සම්පූර්ණ පින්තූරේ පේනවා. ඒ වගේ අපි ඉහළට ගිහිල්ලා මේක දිහා බලලා අර බිග් පික්චර් එක අරගෙන ලොකු පින්තූරේ දිහා බලලා ඊට පස්සේ පල්ලෙහාට එනකොට අපිට මේ පොත තේරුම් ගන්න ඉතාමත් ලේසියි. දැන් අපි මම කීප සැරයක්ම කිව්වා දෙවියන් වහන්සේගෙන් එන විනිශ්චය එනවයි කියලා මුද්‍රා 7කින් සහ හොරණෑ 7කින් සහ බෝල්ස් වල කියන්නේ වාජනනේ 7කින් එනවයි කියලා. උදහසේ වහන්සේගේ උදහසේ වාජන මම පාඩම් ස්ලයිඩ් එක දාන්න ඒක හැටියට පෙන්නනවා මේ 7 ඇතුළත පෙන්නනවා අර ඉන්ටර්ලූඩ් එකක් තියෙනවා මැද හිස් කාලයක් තියෙනවා. ඒ කාලය තුල තමයි දෙවියන් වහන්සේ ඒ සටන යන අතරතුරදී උන්වහන්සේගේ සෙනඟ සහ අනිත් ආයත වෙන දේවල් ගැන කියන දෙක. ඒකේ කොපි එකක් මම ඔයගොල්ලන්ට දෙවන්නම්. අද මම ගිය සුමානේ ඉඳලා මේ සුමාන වෙනකම් මේ ගැන කල්පනා කරනකොට මම තව දැක්ක තව 7 ඒවා දෙකක්. දැන් මේකේ තියෙනවා විනිශ්චය 3ක් 7කට කොටස් වලට බෙදලා. ඊළඟට තියෙනවා ලක්ෂණ 7ක්. 7 signs. right? ඒ ලක්ෂණ 7 ඒක heaven එකේ උඩ වෙන දේවල් සහ පොළොවේ වෙන දේවල් මම ඒකට ස්ක්‍රිප්චර්ස් දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා දර්ශන 7ක්. මේ ඔක්කොම යොහන් දැකපු දර්ශන. ඒ මම දර්ශන 7ටත් සමරි එකක් ගැහුවා. ඊට පස්සේ තියෙනවා මේ ස්ටෝරි එකේ රාජධානි 3ක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි යක්ෂයාගේ රාජධානිය. දෙවෙනි එක තමයි
millennium kingdom of God. යේසුස් වහන්සේගේ දශ වර්ෂ රාජධානිය. තුන්වෙනි එක තමයි අලුත් ස්වර්ග රාජ්‍ය, අලුත් පොළොව සහ අලුත් ජෙරුසලම ස්ථානය. එතනින් තමයි ඉවර වෙන්නේ. ඒ වගේම මේ එලිදරව් පොත ඇතුලේ සංගවල කියවනකොට පේනවා ස්ත්‍රීන් 3 දෙනෙක් ගැන කතා කරනවා. ස්ත්‍රීවරු 3 දෙනෙක් ගැන කතා කරනවා. ඒ ස්ත්‍රීවරු 3 දෙනා තමයි පළවෙනිම අපිට පළවෙනි ස්ත්‍රිය එන්නේ එලිදරව් පොතේ 12 109 සහ 12 109 දක්වා. ඒකේ මේ 109 දක්වා සහ 13 10 දක්වා. මේක පොඩි මිස්ටේක්ස් තියෙනවා. මම ඒක කරෙක්ට් කරන්න PowerPoint එක වන්දි ඉස්සෙල්ලා. ඒකේ කියනවා ස්ත්‍රියක් ගැන. ඒ ස්ත්‍රියට ගැප්ගෙනව සිටියා. එයාට බබෙක් හම්බුණා. ඒ බබාව විනාශ කරන්න යක්ෂයා ආවම ඒක ගැන කතා කළා. අපි මෙච්චර කාල අපි කතා කළා මේක ස්වභාව වෙන්න ඇති කියලා. සමහර විට මේක ඊශ්‍රායල් දේශේ වෙන්නත් පුළුවන්. සම්භාව වෙන්න පුළුවන් ඊශ්‍රායල් දේශේ. මේකේ ප්‍රශ්න තියෙනවා නම් අපි ඊට පස්සේ ඩිස්කෂන් කාලේදී ඒක ගැන කතා කරමු. ඊට පස්සේ තියෙනවා හාලට් අර වෛශ්‍ය මේ බැබිලෝන් වල යක්ෂ ස්ත්‍රිය ගැන. එයා ගැන කතා කරලා තියෙනවා එලිසබෙත් පොතේ 17 13 17 දක්වා. අන්තිමට තියෙනවා යේසුස් වහන්සේගේ මනාලිය ගැන. ඒක තියෙනවා එලිසබෙත් පොතේ 19. ඒතර අපි දන්නවා විනිශ්චය 3ක් එනවා කොටස් 7කින්. උඩ ලක්ෂණ 7ක් තියෙනවා, දර්ශන 7ක් තියෙනවා, රාජමාලිගාව 3ක් තියෙනවා, රාජ්‍යයන් 3ක් තියෙනවා. ඒතකොට ස්ත්‍රීවරු 3 දෙනෙක් තියෙනවා. මේ කතන්දරේ මේ සමරි එකත් අරගෙන කියවනකොට එලිසබෙත් පොත හරි ඉන්ටරෙස්ටිං. කියවන ලේසි වටහා ගන්න. ඉතින් මතක තියාගන්න මේ ආපුවම දෙවියන් වහන්සේ යක්ෂයාගේ රාජධානිය ඒක මුළු ලෝකෙටම විසිරලා තියෙනවා. කොහෙන්ද පටන් ගත්තේ? බාබෙල් වලින්. පටන් අරගෙන යක්ෂයාගේ ත්‍රිත්වය ගැන අපි ඉස්සර කතා කළා. ඒ රාජධානිය මුළු ලෝකෙටම අද පැතිරලා තියෙනවා. දැන් දෙවියන් වහන්සේ එන්නේ අන්තිම කාලේදී මේ එලිසබෙත් පොතේ එන්නේ ඒ රාජධානිය නැති කරලා යක්ෂයාව මේ ලෝකේ නරකාදියට දාලා ඊට පස්සේ එයාක් වැඩ කරන අය නරකාදියට දාලා දෙවියන් වහන්සේ අලුත් දේශයක් අපි වෙනුවෙන් පිහිටුවා කියනවා. එලිසබෙත් පොතේ 1:3 කියනවා මේ අනාගත වාක්‍ය වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශාවද ලද්දේ මක්නිසාද කාලය ළඟේ. මේ පොත ගැන විතරයි මේ විදිහට කියන්න පුළුවන්. දැන් මම එලිසබෙත් පොත තුරට උගන්ට හැඳින්වීම දෙන්න යන්නේ මේ විදිහට. දැන් අපි හිතමු ගයක් තියෙනවා අලුත් ගයක්. අලුත් ගයකට දැන් මම ඔයගොල්ලන්ව අරන් යනවා. ඒ අලුත් ගෙදරට ගෙනියනකොට මට වැයාවේ අලුත් ගෙදරට දෙවෙනි විදියකට අඳුරලා දෙන්න පුළුවන්. පළවෙනි විදිය තමයි වැයාවගේ ඇතුළට ගෙනියලා වැයට විස්තර ඇතුව ඒ ගෙදර තියෙන සෑම දෙයක්ම පෙන්නලා ඊට පස්සේ වැයට කැම විසින්ද ගන්න කියලා මම කැම එකක් හදලා ගෙනත් දීලා ඊට පස්සේ වැය ළඟ ඉඳලා හැමදාම වැයට කැම ගෙනත් දෙනවා. ඊට පස්සේ මම නැති දවසකට වැයට බැරි වෙනවා වැය කොහොමද වැය දැන් කැම එකක් උයන්නදවත් දන්නේ නැහැ. ඒක විදියට. ඒ විදියට ඉගෙන ගත්තම දැන් සමහර වෙලට අපි බයිබල් ස්ටඩීස් වලට යනවා. ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා අපිටම එපිස පොතේ එකේ ඉඳ 6 වෙනි chapter එක වෙනකම්ම පරිච්ඡේදය වෙනකම්ම අපි පොඩ්ඩක් අකුරෙන් අකුරට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන සුමානෙක් ගිහිල්ලා එපිස පොතේ මොනවාරි අහපුවම ඒ කියන ෆුල් පික්චර් එක අපිට නැහැ. ඒ වෙනුවට තව විදියක් තියෙනවා ඉගෙන ගන්න. අපිට මතක තියාගන්න ඕන. ඒ විදිය තමයි මම වැව ඒ ගෙදරට ගෙනියලා වැර ඒකේ යතුරු ඔක්කොම අතට දීලා ඊට පස්සේ ඒ ගේ ගැන වැට විස්තරයක් කියනවා. ෆ්‍රිජ් එක කොහෙද තියෙන්නේ? ඇවිල්ලා මම වැට ඇවිල්ලා පළවෙනි කැම මේසෙ හදලා දීලා ඊට පස්සේ මම යන්න. ගියාම දැන් වැට ඊට පස්සේ ඒ ළඟ මිල් එක කන්න ඕන නම් වැය ගිහලා ෆ්‍රිජ් එක ඇරලා බලලා මොනවද තියෙන්නේ කියලා බලලා ඒක කුකරේ කොහෙද තියෙන්නේ කියලා බලලා ඒක හදාගෙන වැයම කැම එක හදා ගන්න ඕනේ. ඉතින් මම වැයටත් යම් කිසි දෙයක් කරන්න ඉඩ දුන්නොත් වැය ඉක්මනට ඒ ගෙදර සෙටල් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ වැය වෙන එක්කෙනෙකුට උදව් කරන්න පුළුවන්.
මම හුඟා බයිබල් ස්ටඩීස් කරලා තියෙනවා මේ පොත් අරගෙන පරිච්ඡේදයේ වචනින් වචනේ ඉගෙනගෙන ටික කලක් ගියාම ඒක මතක නෑ අපිට. මේ පොත මුල්වහද්ද මේ කිව්වේ කියලා. ඒකින්ද එලිදරව් පොත මම කැමති ඕගොල්ලන් දුත් ඒක පාර්ට්නර්ෂිප් එකක්. ඕගොල්ලෝ දෙක සම්බන්ධ වෙලා අපි එකට කරන්න කියලා. ද්විතීය කතාවේ පොතේ 29 කියනවා රහස් දේ අපේ දෙවියන් ස්වාමින් වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එලිදරව් කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකටම අයිතියි. දැන් මම වැර බයිබල් ස්ටඩියක් කළොත් ඒකේ එලිදරව් ආවේ මට. ඉතින් මම ඒ එලිදරව් ඕගලන්ට දුන්නේ පාඩමක් හැටියට. නමුත් ඒකේ එලිදරව් ආපු මිනිස්සයාට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඉගෙන ගන්න ඕනේ බයිබලයේ කියවලා අපි අනිත් අයගේ දෙන එලිදරව් බලලා කොහොමද මේ බයිබලයේ තුලින් මමත් එලිදරව් සොයාගන්නේ කියලා. ඒ සොයාගන්න දේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මේක ආපුවම මම ඉතල කිව්වා වගේ සටනක්. යක්ෂයාගේ දෙවියන් වහන්සේ යක්ෂයාට විරුද්ධව අප වෙනුවෙන් ගෙන සටනක්. දැන් මේ දෙවියන් වහන්සේ අපිට කියන අපි තමයි වහන්සේගේ හමුදාවේ බටයෝ සමිද්‍රිත හමුදාවක්. සමිද්‍රිත හමුදාවක් කියලා කියනවා. අපි දැන් මේ සමිද්‍රිත හමුදාව දැන් මේ දෙවියන් වහන්සේ මේ සත්න ගෙනියන කාලයේදී උන්වහන්සේ අපිටත් කොටසක් දීලා තියෙනවා. උන්වහන්සේ ඒ සටනේ පංගුකාරය වෙන්න. අපි ඒ සටනට පංගුකාරය වුණේ නැත්තම් දෙවියන් වහන්සේ අපිට කවදා හරි කියයි ඔයා කවුද? මම දැක්කේ නෑනේ සටන් භූමියේ වෙයි ඉන්නවා. කියලා මොකද මතේ 7:21-23 කියනවා උන්වහන්සේ කියයි මම වැව දන්නේ නැහැ කියලා. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. දානියල් ජෙරමියා කිව්වා මේ සෙනගව බැබිලෝනියාවෙන් අල්ලගත් වෙලාවේ ජූදා දේශයේ අල්ලගත් වෙලාවේ කිව්වා අවුරුදු 70කට පස්සේ දෙවියන් වහන්සේ නුඹලව ආයෙත් ජෙරුසලම් වලට ගේනවා කියලා. ගේනවා කියවම දැන් අවුරුදු 70ක් වෙනකොට ඒ රටට ගිය යුදෙවරු ඔක්කොම දැන් අපි ඕස්ට්‍රේලියාව ඇවිල්ලා සෙටල් වෙලා තියෙනවා වගේ ඒගොල්ලෝ හොඳට බැබිලෝනියාව සෙටල් වෙලා ඒගොල්ලන්ට මේ ප්‍රොෆෙසි එක මතකත් නැහැ. නමුත් දාවිද් බැලුවා ප්‍රොෆෙසි මේ විදිහ අනාගත වාක්‍යයක් කියලා තියෙනවා. අවුරුදු 70කට පස්සේ අපි ආයෙත් ඒකට යනවා කියනවා. දානියල් ළමේ කියනවා දානියල් අවුරුදු 80 ගණනක් වයසයි එතකොට. ඒ වුණාට එයා ඒකට ඒ දෙවියන් වහන්සේ කියපු අනාගත වාක්‍ය ඉෂ්ට කිරීමේ පංගුකාරයෙක් බවට පත් වුණා. ඒ වාගේ අද දෙවියන් වහන්සේ එලිදරව් පොතෙන් අපිට උන්වහන්සේගේ අන්තිම සටන උන්වහන්සේ කරන්න යන දේ කියන කියලා තියෙනවා. අපි මේ පොත කියලා කියන්නේ ස්වාමිනී සමිඳුගේ හමුදාවේ කොහොමද මම බටෙක් වෙන්නේ කියලා ඒක ඊටාත්ම අවශ්‍යයි. අවශ්‍යයි කියන්නේ. දැන් එලිදරව් පොත බලනකොට එලිදරව් පොතේ විතරක් නෙමෙයි අන්තිම කාලය ගැන කියලා තියෙන්නේ. එසේකියල් පොතේ කියලා තියෙනවා, යසායා පොතේ කියලා තියෙනවා, විශේෂම දානියල්ගේ පොතේ, ජෝල් ඒ උගත් පොත්වල අනාගත වාක්‍යවල තුලින් අනාගත වක්තෘවරු තුලින් උන්වහන්සේ වෙන කතා කරලා තියෙනවා. මේ ගැන කතා කරලා තියෙන එක්කෙනෙක් තමයි එසේකියල්. දැන් එසේකියල් 36, 37, 38, 39, 40 ඒ වෙනකොට අපිට පේනවා මේ අන්තිම සටන සහ අලුත් දේවමාලිගාව සැදීම ඒව ගැන ඔක්කොම සටහන් කරලා තියෙනවා. ඒ දැන් සටහන් කරලා තියෙනකොට එසේකියල් 36 ඉඳලා දිගටම කියවන්නේ තියෙනවා. දැන් ඒ එසේකියල් 36ට ඇතුළත් වෙන්න දෙවියන් වහන්සේ එසේකියල්ට යම් කිසි දෙයක් පෙන්වලා දෙනවා. ඒකට සූදානම් වෙන බටයන්ට යම් කිසි අවවාදයක් දෙනවා. ඒක තමයි එසේකියල් 30 පොතේ 33. ඒ වාගේ අද දැන් මේ අපි දැන් අන්තිම කාලේට එන්නේ ඉස්සලා දෙවියන් වහන්සේ අපිට මොනවද දීලා තියෙන කාර්ය කියන එකේ වගකීම පෙන්වලා තියෙනවා එසේකියල් පොතේ. අපි යමු එසේකියල් පොතේ 33 1:2 දක්වා. ස්වාමීන් වහන්සේගේ වචනයේද මා විදිහට පැමිණ කියනුයේ මනුෂ්‍ය පුත්‍රය නුඹේ සෙනග පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්නේ මා විසින් මේ දේශයට කඩුව පමුණුවන විට ඒ දේශයේ සෙනග තමන් අතරින් මිනිසියෙකුගෙන තමුන්ට මුරකාරය කොට තැබුවොත් ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කඩුව
අන්තිම වතාවට මේ ලෝකෙට ගේන්න යනවා. Right? When I bring the sword upon a land, so then now God is ready to bring his sword upon the whole world against the kingdom of darkness. යක්ෂයා අපි වෙනුවෙන් යක්ෂයා අපි මෙච්චර කල් පාපයත් එක්ක දැඟලුවේ මොකද? අපිට පරීක්ෂාවලින් පිරීලා. අප වටේ බිස්නස් එකක් කරන්න මේ දවස්වල කොච්චර අමාරුද අවංකව. ජීවත් වෙන්න හරිම අමාරුයි. අපි අවංකව ජීවත් වුණොත් අපිට ඒත් පහසුවෙන් ජීවත් වෙන්න බෑ. දැන් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් මේ දේශයේ ගේන්න ඉස්සලා කියනවා මා විසින් දේශයකට කඩුවට පමුණුන විට ඒ දේශයෙන් තමග අතුරෙන් මිනිසුගෙන තමට මුරකාරය කර තැබුවොත්. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා watchman මුර ටැම්බේ ටවර් එකේ ඉන්න watchmanලා ගැන කියනවා ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ දුරේ ඉඳන් බලන් ඉන්නවා හතුර එනවද කියලා. කොහොමද එන්නේ කියලා බලන් ඉන්නවා. right? දැන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා watch and pray. අවදිව යාඥා කරන්න කියලා. දැන් අපි හුඟලාට කරන්නේ මොනවද? watch and pray නෙමෙයි pray and watch. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේට ටියුන් වෙලා ඉඳලා උන්වහන්සේ මඟ පෙන්වීමෙන් තමයි යාඥා කරන්න කියලා තියෙන්නේ. මට මතකයි අපි පොඩි කාලේ අඹ කඩන්න යනවා අනිත් මිනිස්සුන්ගේ ගෙවල් වලින්. ඒ ගියාම අපිට අඹ පේන්නේ නැහැ. විශේෂයෙන්ම රැට අඹ පේන්නේ නැහැ. ඉතින් අපි ගල් අරගෙන අඹ ගහට ගහනවා. ගහපුවම එකලවට ගිහලා උළු ගෙවල් වලටත් මේ ගල් වැටෙනවා. මොකද අපිට ඉලක්කයක් නැහැ. අපි ගල් ගහන්නේ කොහේද කියලා දන්නේ නැහැ. අද ඒකලට අපි යාඥා කරන්නේ ඒ විදිහට. ඉලක්කයක් නැහැ. අපි දෙවියන් වහන්සේගෙන් අහන්නේ මොනවද අපි යාඥා කළ යුත්තේ කියලා. අපිට ඒ විදිහට යාඥා කරන්න බෑ. watch and pray, not pray and watch. ගල් ගහලා බලන්න අඹ ගෙඩියක් වැටෙයිද කියලා. නෑ. අඹ ගෙඩිය දැක්කොත් අඹ ගෙඩියට ඉලක්ක කළා අපි ගල ගහන්න ඕනේ. right? ඉතින් ඒ වගේ අද දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ අපිට watchman දෙනවා. උන්වහන්සේ එළිදරව් පොත තුලින් සහ අද මේ ලෝකයේ වෙන දේවල් වලින් සහ උන්වහන්සේගේ වචනයට අසන් දීමෙන් අපිට පුළුවන් to watch. අවදිව සිට යාඥා කරන්න සූදානම් වෙන්න. එසිකියල් පොතේ 33 සිට 4 දක්වා. එසිකියල් කියනවා දේශයට පිටුට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරණෑව පිඹ සෙනගට දැල්ලු කල්හි හොරණෑ ශබ්දය අසා ඒක නොසලකා සිටින යම් කෙනෙකු කඩුව පැමිණෙන පහර කළොත් ඔහුගේ ලේ තමාගේ හිසට පිට වන්නේ. දැන් දෙවියන් වහන්සේගේ මේ සටනේ එන්න යනවා. මේකෙදි යක්ෂයා විශාල සටනක් කරන්න යනවා. ඒ සටන ගැන අපි නොදැක අපි දෙවියන් වහන්සේට සමන් නොදී සටන ගැන නොදැක අපි කටවහගෙන හිටියොත් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ගැන මිනිස්සු දැනගන්න නැතුව ඒගොල්ලන්ව අකාලේ ඒකේ යක්ෂයාගේ අතට අහු වෙනවා. යේසුස් වහන්සේ නැවත ඊමේදී ඒගොල්ලන්ව දාලා යනවා. අපිට වගකීමක් දෙවියන් වහන්සේ දීලා කියනවා ඒගොල්ලන්ට වග කියන්න කියලා. එහෙම වග කියලා ඒගොල්ලෝ ඒක කළේ නැත්තම් අපිට කරන්න දෙයක් නෑ. අපි කියලා දෙවියන් වහන්සේ ගැන කවුරුද කිව්වොත් අන්තිම කාලය ගැන කවුරුද කිව්වොත් ඒගොල්ලෝ ඒක සැලකුවේ නැත්තම් දෙවියන් වහන්සේ අපිට ඒකට වගකීම දෙන්නේ නෑ. එසිකියල් පොතේ 33:8 කියනවා එම්බා දුෂ්ට නුඹ නසිනවා ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගය හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත් දුෂ්ට වූ ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත. ඒත් ඔහුගේ ලේ නුඹ අතින් ආය කරන්නේ නෙමෙයි. You know, when I say to the wicked, "O wicked man, you shall surely die," and you do not speak to warn the wicked from his way, that wicked man shall die in his iniquity, but his blood I will require at your hand. You know, number me lidra pote mechra avwada dila number ek gana kata nokara hitiyot ani mata me pota therenne naha kiyala kata nokara hitiyot ඒක ගැන තියෙන අවවාදය අනිත් අයට කිව්වේ නැත්තම් ඒ මිනිස්සු ඒක ගැන දන්නේ නැති හින්දා ඒගොල්ලන්ගේ දුෂ්ටකම නිසා ඒගොල්ලෝ නැසිනවා. නමුත් ඒගොල්ලන්ගේ ලේන්ට නුඹ ගලන් දෙන්න ඕනේ කියලා.
මම ඉස්සලා කිව්වා වගේ එසිකියල් පොත 33 ඉඳලා තියලා තියෙන්නේ දෙවියන් වහන්සේ ලෑස්ති වෙනවා එසිකියල් තුලින් පෙන්වන්න අන්තිම කාලය ගැන. ඊට පස්සේ දැන් එසිකියල් 33 අපි යනවා එසිකියල් 34 වෙනි පරිච්ඡේදයට. එතනට ගියාම කියනවා වගකීමක් ගන්න නැති irresponsible shepherds. Irresponsible shepherds. ඒ කියන්නේ වගකීමක් ගන්නෙ නැති එඬේරු. දැන් මේ වගකීමක් ගන්න නැති එඬේරු කියලා කියපම පාස්ටර් දිහා බලන්න එපා. පාස්ටර් විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනය අපිට දෙවියන් වහන්සේ වගකීමක් දීලා තියෙනවා. දෙවියන් වහන්සේ තුල ගැලවීමට ආපු පළවෙනි දවසේම උන්වහන්සේ අපිට ටයිටල් එකක් දුන්නා. අපිට දුන්න ඉලක්කයක්. ඒ ඉලක්කය තමයි උන්වහන්සේගේ රාජධානිය වෙනුවෙන් පූජකයෝ සහ රජ කෙනෙක් වීමේ වගකීම. ඉතින් අපි දැන් ක්‍රිස්තියානි කෙනෙක් වෙලා අවුරුදු 3ක් එහෙම නැත්නම් 5ක් වෙනි කාලයක් ආවනම් දැන් අපි ඒ ස්ථානයේ ඉන්න ඕනේ. අපි උන්වහන්සේගේ වචනේ අපිට දීලා තියෙන එක පොතයි. පොත් 50ක් දීලා නැහැනේ. එක පොතයි. මම මතකයි ඉස්සර මම ජර්මනි ඉඳද්දි ඒ අපි හිටිය ස්වභාවයේ හිටිය ඔක්කොම උගත් මිනිස්සු. දොස්තරලා ඉංජිනේර්ලා ඒක හරි එතන යුනිවර්සිටි එකක ලොකු යුනිවර්සිටි එකක තිබුණා ඒ ස්වභාවය ඔක්කොම මම ඒගොල්ලන්ට කියනවා මේ ඔයගොල්ලන්ට අලුත් කිව්සම ඇරෙන්න පරණ කිව්සම තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එක පැත්තකට දාලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ මේ දොස්තර වෙන්න කොච්චර ලොකු පොත් කියලා තියෙනවද? ඔයගොල්ලෝ පොත්වල ඔයගොල්ලෝ කියපු පොත්වල නමවත් මට තේරෙන්නේ නැහැ. නමුත් දවසක් ඔයගොල්ලෝ කිව්වා මම මේ පොත කොහොම හරි ඉගෙන ගන්නවා දොස්තර කෙනෙක් වෙන්න කියලා. ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුණා. මම දෙවියන් වහන්සේට ආදරේ නැද්ද? ආදරේ නම් මේ පොතේ හැම පොතක්ම අරගෙන කියන්න ඕනේ මම මේක ඉගෙන ගන්නවායි කියලා. ඉගෙනගෙන ඊට පස්සේ මම ගැලවීමට ඇවිල්ලා මාගේ ඒ ගැලවීම තුලින් මම තව කෙනෙකුට එළියට ගන්නවා කියලා. right? දැන් එපිස පොතේ 4:11 සිට 14 දක්වා කියනකොට අපිට කියනවා 4:11 දෙවියන් වහන්සේ ස්වභාවට එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනේ උගන්වන ආයතනයේට උන්වහන්සේ දීලා තියෙනවා අපොස්තලවරු apostles ප්‍රොෆෙටවරු දේශකයෝ පාස්ටර්ලා සහ ගුරුවරු දීලා තියෙනවා කියලා. ඒ ගුරුවරු දීලා තියෙන්නේ මොකටද? To equip for the equipping of the saints for work of දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සේවය වෙනසින් මනුෂ්‍යයන් සූදානම් කිරීම පිණිස කියලා. ඇයි ඒකට හේතුව? දෙවියන් වහන්සේ වචන සමහර මට මතකයි එක සැරයක් මම මේ බයිබල් ස්ටඩි එකට ගියාම ඔක්කොම මේ වටේ ඉඳගෙන හිටියා. බයිබලේ ඔක්කොම අරගෙන හිටියා. මම යහව කී දෙනෙක් දැන් ක්‍රිස්තියානි කාලෙක වෙලා අවුරුදු 3කට වැඩිද කියලා. අතවල් ගොඩාක් කුසල ගියා. 5කට වැඩිය ගොඩාක් කුසල ගියා. 10කට වැඩිය සමහර සෑහෙන අතුසට ගියා. මං කිව්වා ඕගොල්ලෝ ඔච්චර කාල ක්‍රිස්තියානි කාර්ය වෙනවා. ඇයි ඕගොල්ලන්ට තම බයිබලෙවත් පෙන්නන්න බැරි කියලා. තේරෙනවද? බයි ගෝලියෝ දිහා බලන්න ගෝලියෝ අවුරුදු 3යි ඒගොල්ලන්ව පුහුණු කළේ. 3යි. මාළුකාරයෝ මසුන් අල්ලන අය මේ ටැක්ස් කලෙක්ටර්ස් සුංගම් අය කරන්නෝ මේ බොහොම සුළු මිනිස්සුන් අරගෙන අවුරුදු 3න් ඒගොල්ලන් සම්පූර්ණ කළා මුළු ලෝකෙම වචනේ ගෙනිච්ච ඒගොල්ලෝ. එතකොට ක්‍රියාපොතේ 8:1 කියනකොට කියනවා පීඩාව ආවයි කියලා ඒ කාලේදී ආපුවම පීඩාව නිසා සියල්ලම විසුරුනා අපොස්තලෝ ඇරෙන්න සියලු දෙනාම විසුරුනා කියන්නේ. ඒ කියන්නේ ස්වභාවයේ හිටිය සියලු දෙනාම විසුරුනා. ඊට පස්සේ කියනවා ඒ විසිරී ගිය අය තුන්වෙනි පදේ කියනවා ඥාන යන තැන ඒගොල්ලෝ දේශනා කළයි කියලා. ඉතින් එහෙනම් අපි ස්වභාවයට එන අපේ අතට එන හැම එක්කෙනාම පුරුදු කරන්න ඕනේ ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ තුල සේවයට සූදානම් කිරීම පිණිස. අපි ඒක ඉතාමත්ම අවශ්‍යයි. දැන් එසිකියල් 33 එයා කියනවා අපි දැනගන්න ඕනේ කියලා හතුර එන තැන. ඒක ගැන කටවහන් ඉන්න එපා කියලා. 34 කියනවා ඉන්දියරුන්ට ඕගොල්ලෝ සෙනග සියල්ලම සූදානම් කරන්න ඕනේ කියලා. right? ඊට පස්සේ 36 ඉඳලා ඊට පස්සේ යනවා අන්තිම කාලය ගැන. right? ඒකින්ද අපිට තියෙන්න ඕනේ අපේ ජීවිත වෙනස් වන්නා වූ
වෙනස් වෙන්නේ එළිදරව් තුළ දෙවියන් වහන්සේගේ මේ අතොට එන්න කියලා. ඕකේ දැන් ඒක තේරෙනවා කියන එක. ඊටමත් අවශ්‍යයි දෙවියන් වහන්සේ මේ එළිදරව් පොත දීලා තියෙන අපිට එන්න කියන කාලය ගැන තේරුම් ගන්න ඒක හැම කෙනාටම තේරුම් ගන්න අවශ්‍යයි. දැන් අපි බලමු අපි දැන් වාක්කය දැන් මේ ක්‍රිස්තියානිකාන්ට තව දෙයක් තියෙනවා අපි ඉන්නේ බලාගෙන රැප්චර් කියන එක. රැප්චර් ආපු හැටි මම ගියා. ඕ මේ ඕන එකෙක් මගේ අංකල්ට මොනවා වුණත් කමන්නේ නැහැ සියට මොනවා වුණත් කමන්නේ තාත්තා මම ගියා. මගේ ඇඟ බේරගත්තා මම පැනලා ගියා කියලා. රැප්චර් කියන එක අපි බලන් ඉන්නේ. අපි එහෙම බලන් ඉන්නවා කියමුකෝ. මේ අහවද කන්‍යාව 10 දෙනාගේ කතන්දරේ. කන්‍යාව 10 දෙනාගේ කතන්දරේ බලපුවම ඒකේ කියනවා කන්‍යාව 5 දෙනෙක් foolish කියලා. අඥානයි කියලා. මම නම් fool කියන්නේ මම නම් කියන්නේ it's not so wise කියලා. නමුත් දෙවියන් වහන්සේ කිව්ව fools කියලා. ඒ කන්‍යාව 5 දෙනා බලපුවම අඥානව කන්‍යාව 5 දෙනා දිහා බලපුවම යම් කිසියක් පේනවා. ඒගොල්ලෝ කන්‍යාව. ඒ කියන්නේ ඒගොල්ලෝ සුද්ධයි. ඒගොල්ලෝ පව් කළේ නැහැ. ඒගොල්ලෝ ඊර්ෂ්‍යාකම් කළේ නැහැ. ඒගොල්ලෝ කන්‍යාව කියන්නේ සුද්ධයි. ඒගොල්ලන්ට සුද්ධාත්මයක් තිබුණා. ඒගොල්ලන්ට තෙල් ටිකක් තිබුණා ඇඟ ඇතුලේ. නමුත් ඒගොල්ලෝ සම්පූර්ණ කැඳවීම තුළට ආවේ නැහැ. ඒකින්ද ඒව දාලා ගියා. අද අපිත් ඉතින් පල්ලි ගිහිල්ලා එතකොට දසෙන් කොටසට දාලා පොඩ්ඩක් හෝලි ස්පිරිට් කියලා බයිබලෙ කියවලා ඔහොම ඉන්නවා. නමුත් අපි දෙවියන් වහන්සේ අද මොනවද කරන්නේ? මට දෙවියන් වහන්සේ මොනවද කරන්න කියලා තියෙන්නේ? ඒ කාර්යයෙන් මම ඉන්නේ නැත්තම් බයිබලේ කියනවා දෙවියන් වහන්සේ හදිස්සියෙම එනවා. එනකොට උන්වහන්සේ දුන තියෙන කාලේ කරේ නැති අයට උන්වහන්සේගේ විපාක එනවා කියලා. එතකොට ටැලන්ට් කතාවේ උපමාවේ කියනවා එක ටැලන්ටයක් අරගෙන මතෙව් 25:33 කියනවා එක ටැලන්ටයක් අරගෙන ඒක යාට පමණක් තියාගත්තු එක්කිනාට උන්වහන්සේ කියන්නේ මොනවද? මතෙව් 25:33 කියනවා ඒ නිෂ්ප්‍රයෝජන 16 පිටත අන්ධකාරයේ දමන්න. ඒ හැඳීමත් දත්තු යමක් වන්නේ. දැන් අපි දෙවියන් අපිට දෙවියන් වහන්සේ ගෝලකමට ගෙන් දෙන සෙනග ඔක්කොටම ඒගොල්ලන්ගේ සම්පූර්ණ කැමැත්තට එන්න අන්තිම උත්සාහය දරන එක ඉතාමත්ම අවශ්‍යයි. දැන් හොඳට මතක තියාගන්න ඕනේ. සමහර විට ඔයගේ අංකල් කෙනෙක් ඉන්නවා, ආන්ටි කෙනෙක් ඉන්නවා, කසින් කෙනෙක් ඉන්නවා, හොඳ යාළුවෙක් ඉන්නවා, එහෙම නැත්නම් දරුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා. දැන් මේ අඥාන නෑ මේ foolish කියන්නේ මේ අඥාන right කන්‍යාව 5 දෙනා වගේ නම් ඒගොල්ලන්ගේ හැසිරීම මතක තියාගන්න දෙවියන් වහන්සේ නැවත එනකොට ඒගොල්ලන්ව දාගන්න. ගැලවිලා ඉන්න පුළුවන්, පල්ලි යන්න පුළුවන්, බයිබල් ටිකක් කියවන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ තියෙන සම්පූර්ණ කැමැත්ත ඒගොල්ලෝ සොයාගෙන ගෝලත්වයට ඇවිල්ලා නැත්තම් ඔයවසෝ ගණිත ඒගොල්ලන්ව දාගන්න. එළිදරව් පොත කියවන එක අවශ්‍යයි. අපිට පේනවා ඒ දාලා ගිය අයට මොන විදිහේ ප්‍රශ්න මැදින් යන්න ඕනේද කියලා. ඒකින්ද තාමත්ම අවශ්‍යයි. සමහර අය ආත්මිකව කම්මැලි වල තියෙන spiritual laziness. සාමාන්‍ය ලෝකයට කම්මැලි නෑ. ඒගොල්ලෝ හොඳට මහන්සි වෙලා ජොබ් වල ප්‍රොමෝෂන් අරගෙන ඔක්කොම කරනවා. නමුත් ආත්මික දෙයට කම්මැලි නම් දෙවියන් වහන්සේ කියනවා ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ දාලා කියලා. ඒතර එළිදරව් පොතේ 22 18 සිට 19 කියනවා මේ පොතේ අන්‍ය වාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමේ නම් මේ වචන වලින් යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද පීඩා ඔහුට එකතු කරන්නේ. මේකේ warning එකක් තියලා තියෙනවා. දෙන්නත් මම ඒ දවස්වල ගියසර කිව්වා මේ warning එකක් තියෙනවා. දොස්තර කෙනෙක් වුණොත් වැරද්දක් වුණොත් වැඩම මැරෙන්න පුළුවන්. නමුත් අපි ළමයන්ට කියන්නේ නැහැ දොස්තර වෙන්න එපයි කියලා. ඉන්න එක ඉතාමත්ම අවශ්‍යයි. මට මේ එළිදරව් පොතේ තියලා තියෙන විනිශ්චය සම්පූර්ණයෙන්ම වෙනවයි කියන එකට මට බොහොම ලේසියෙන් පිළිගන්න පුළුවන්. දැන් උතන පාස්ටර් මහින්ද ඉන්නවා. පාස්ටර් අපි මේ ලංකාවේ ත්‍රස්තවාදී LTT ගේ වෝ එක අවුරුදු 25ක් තිබුණා. ඒ තිබුණ කාලෙදී තමයි මම ගැලවීමට ආවේ.
මං ගැලවීමට ආවේ 88 දී 92 ඉඳලා මම අද වෙනකන් මිෂනරි වැඩවලට ගිහිලා තියෙනවා. ඉතින් මම හැම අවුරුද්දෙම යනවා. ගියාම පාස්ටර් මහින්ද මාව අරන් ගිහිලා තියෙනවා මේ වෝ එක zone එක ඇතුලේ මොටර් බයික් එකේ අපි දෙන්න ගිහිලා තියෙනවා. ඊට පස්සේ මම තව පාස්ටර් කෙනෙක් එක්ක ට්‍රින්කමලි මුතුර් හැම ත්‍රස්තවාදී මේ වවුනියා ඊට පස්සේ ජැෆ්නා ওই විදිහට තැන්වල සර්වේ කරලා තියෙනවා. මම ඒ තැන්වලට ගියාම මට හම් වෙලා තියෙනවා මේ එළිදරව් පුතේ වෙනවා වගේ සිද්ධීන් ඒගොල්ලන්ට වෙලා යුද්ධයක් නිසා. ඒගොල්ලන්ගේ සමහර වයිෆ් ලගේ මට මේ ස්ත්‍රීවරු හම්බෙලා තියෙනවා. එයාගේ ස්වාමි පුරුෂයාගේ එයා ඉස්සරහා පිටම සමහරට ආමිකින් මරලා. ඒතර එයාගේ පුතා එහෙම පුතු එක්කින් තමයි දුව විතරම LTT එකෙන් අරන් ගිහිල්ලා ඒ අම්මා අඬනවා මට පුතාගේ මලමිනියවත් දකින්න ලැබෙන්නද කියලා. මේ විදිහේ කාලයක් එන්න යනවා මුළු ලෝකෙටම. මට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඊට පස්සේ මම සුනාමි කාලෙදී ලංකාවට ඇවිල්ලා සේවය කළා. මට හම්බුණා සමහර අය ඒගොල්ලන්ට අඬන්නවත් බෑ. එච්චරට අමාරුවෙන් ජීවත් වෙන්නේ මොකද සුනාමි එකකින් ඇවිල්ලා ඒක මේ සුනාමි එකේ වගේ ඒ දේවල් මේ එළිදරව් පුතේ තියෙනවා. එළිදරව් පුතේ තියෙනවා. ඉතින් මේවා වෙන කාලයේදී මට දුක මේකයි. කොළඹට ආපුවාම කොළඹ අය ඒක මේ රටේ ඇතුලේ තිබුණ විචදී මේ ජැෆ්නා වලට ගියාම මුතුර වලට ගියාම වවුනියා ගියාම ඒ විදිහේ පැත්ත වලට ගියාම මට පේනවා බොහොම දුකින් මිනිස්සු ඉන්නවා විසඳුමක් නැතුව. නමුත් කොළඹ අය ටික කලක් ගියන් පස්සේ ඒගොල්ලෝ 31st night 30 වෙනිදා රෑ ඩාන්ස් වලට ලෑස්ති වෙනවා. පල්ලියට ගියන් පොඩ්ඩක් ඒ ගැන යාඥා කරනවා. මට තිබුණ බලවත් ඒගොල්ලන්ට ආවේ නෑ. නමුත් මේකේ වෙනස මේකයි. ඒක වෙච්ච මිනිස්සයා බොහොම දුකින් හිටියේ. මුළු ජීවිතේ මරණයට යනකම් තමයි දුකින් හිටියේ. ඒ වාගේ මේක මුළු ලෝකයටම එන්න යනා වූ දෙයක්. අපි අවංකයෙන්ම අපි වටේ no words to express it. අපි හැම උත්සාහයක්ම දරන්න ඕනේ. මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඊට පස්සේ කාලයක් යනකම් ආයෙත් ඒ මෙමරි කියන්නේ ස්ත්‍රී කියපු දේ දරුවා කියපු දේ තව කෙනෙක්ගේ කකුලක් නැතුව ඒ දේවල් ඒවා අමතක වෙන්නේ. ඒ තුල ජීවත් වෙන්නට කොච්චර අමාරුද. මේ එළිදරව් පුතේ තියෙන දේවල් වලට ඒ දේවල් වලින් අපි ගැලවුනේ නැත්තම් අපේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් මේ අංකල් වෙන්න පුළුවන් බ්‍රදර් වෙන්න පුළුවන් හස්බන්ඩ් වෙන්න පුළුවන් වයිෆ් වෙන්න පුළුවන් පුතා වෙන්න පුළුවන් දුව වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගැලවීම තුලට ආවේ නැත්තම් ඒගොල්ලෝ මේ දෙයට මුහුණ දෙන්න යනවා. We must have an urgency. දෙවියන් වහන්සේ හැම කෙනාටම ආදරේ. දෙවියන් වහන්සේගේ ආදරේ සීමාවක් නැහැ. දෙවියන් වහන්සේ හිට්ලර්ට ආදරේ. ඒ හිට්ලර්ට ආදරේ ප්‍රයෝජනයක් නැහැ. දෙවියන් වහන්සේ ඔසාමා බින් ලාඩන්ට ආදරේ. ඒ ආදරෙන් යාට ප්‍රයෝජනයක් නැහැ. ස්ටාලින්ට ආදරේ. අපි මිනිස්යන්ව දෙවියන් වහන්සේ ආදරේ ඒකින්ද දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව විනිශ්චය කරන්න කියන්නේ දෙවියන් වහන්සේ ආදරේ පමක් නෙවෙයි උන්වහන්සේ ධර්මිෂ්ඨ රජ කෙනෙක්. ඒකින්ද මේ එළිදරව් පුතට ඇතුළත් වෙනකොට හරි ලේසි අපිට ඉඳගෙන පළවෙනි chapter එක දෙවෙනි chapter එක තුන්වෙනි chapter වලට එහෙම කියලා දෙන්න පුළුවන්. මට බවනේ ඔයගොල්ලන්ට බල දෙන්න. ඒ බල අපම ඕගොල්ලෝ ඔය පොත අල්ලගෙන කියවලා ස්වාමිනේ මාව පාවිච්චි කළ මැනව මේ මිනිසෙන් මේ අවවාදයේ දෙලා ගලව ගන්න කියලා. ඒ ස්ථානෙට අපි එන්න ඕනේ. දැන් දෙවියන් වහන්සේ උකුලම ආදරේ. නමුත් සමහර අයට උන්වහන්සේ කියනවා my beloved. දැන් මම හතුරටත් දෙවියන් වහන්සේ ආදරේ කරන්න කියනවා. මගේ කසින්ලට ආදරේ, මගේ අලුප ගෙදර අයට ආදරේ, මගේ යාළුවන්ට ආදරේ. නමුත් මම beloved කියලා කියන්නේ wife ට විතරයි. නේද? beloved කියලා කියන්නේ wife ට විතරයි. ඒ වාගේ ඔයා දානියෙල්ගේ පොත කියවලා බලන්න. දානියෙල් පොතේ උදාහරණයක් වශයෙන් දානියෙල් 10:11 දානියෙල්ට කියනවා you are beloved of the Lord. යේසුස් වහන්සේ හොයන්නේ මනමාලියෙක්. ඒකින්ද අපි යේසුස් වහන්සේගේ love නෙමෙයි beloved වෙන්න ඕනේ. අපි love level එකෙන් ගිහිල්ලා
beloved යන්න කොහොමද උන්වහන්සේගේ කියලා තියෙන දේවල් වලට උන්වහන්සේ ආදරේ මිනිසුන්ට අපිත් මිනිසුන්ට ආදරේ කරන්න ඕනේ. ඒක ඉතාමත්ම අවශ්‍යයි. යොහන් 15:14 සිට 15 කියනවා සුතෝ යොහන් මා නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා නම් you are my friends if you do whatever I command you. නුඹලා ආඥා කරනවා නම් නුඹලා මාගේ මිත්‍රයෝ. දාසයා තමාගේ ස්වාමියා කෙරෙහි කුමක්ද නොදන්නා බැවින් තවත් නුඹලා දාසයෝ නොකියන්නේ මේ කිව්වේ. ඔය ඒකයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. ඔයගොල්ලන් ඔයාට ළඟ ඉන්න අයට ආදරේ නම් එළිදරව් පොත කියවලා තේරුම් අරගෙන ඔයා ඒකෙන් ජය අරගෙන අනිත් අයටත් ඒ දේ ගෙනියන්න. මම හැම මේ third session එක කියන්නේ හැම third session එකේම මම introduction එකක් දෙනවා මේ විදිහට ඕගොල්ලන්ගෙන් backup එකක් වෙන්න. තේරෙනවද? දෙවියන් වහන්සේ අපිට යාඥා කරනවා අපි හැම කෙනාම පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි මේක තමයි අද introduction එක. අපි යමු අද අපි එළිදරව් පොතේ 13 වෙනකන් බොහොම ඉක්මනට අපි කියවන්නේ yes. බොහොම brief විදිහට highlights විතරයි අපි බැලුවේ. මොකද මම ආසයි ඕගොල්ලෝ කියවලා ඕගොල්ලෝ ප්‍රශ්න අරන් එන්න. දැන් අද බලමු එළිදරව් පොතේ 14 ගැන. එළිදරව් පොතේ 14 ගැන කියනකොට කියනවා පටන් ගන්නවා 1 සිට 5 දක්වා අපි මේ කොටස් වලට බෙදන්න 1 සිට 5 දක්වා බලනකොට කියනවා the lamb and the 144,000 උන්වහන්සේගේ පැටලුව සහ 144,000 ගැන. දැන් අපි එළිදරව් පොතේ 7ත් 144,000 ගැන කතා කළා නේද? අපි කිව්වා ඒ 44,000 ඉතාමත්ම පැහැදිලි. ඒගොල්ලෝ ගැන කිව්වේ ඒගොල්ලෝ ආපුවම ඊශ්‍රායන්ගේ පුත්‍රයන්ගේ සියලු ගෝත්‍ර වලින් කියලා. ඉතින් අපි දන්නවා ඒ 144,000 කියන්නේ 144,000 එන්නේ කොහොමද? 12 වැඩි කිරීම 12 වැඩි කිරීම 1000. එහෙමනේ 112 වැඩි කිරීම 1000. එතකොට ගෝත්‍ර 12ක් තියෙනවා. අත්තිවාරම තමයි ගෝත්‍ර 12. පටන් ගැනීම ගෝත්‍ර 12. දැන් ගෝලිය කී දෙනෙක් හිටියද? 12 ගොක්කලද ගෝලත්ව ගැන කියන්නේ. ගෝලත්වකම ගැන. දැන් මේ 12 හිටියා. මේ 12න් ගෝලත්වකමට ඇවිල්ලා ඊට පස්සේ 1000 කියනකොට කියන්නේ මහා සමූහයක් කියන එකයි වචනේ. ඒක හරියටම 1000ක් කියන එක නෙවෙයි. හුඟක් වෙලාවට බයිබලයේ 1000ක් කියලා කියන්නේ මහා සමූහයක් කියන එකයි. ඉතින් ඒ කියන්නේ අර ගෝත්‍ර 12න් ආපු මහා සෙනගක් තමයි එළිදරව් පොතේ 7 කියන්නේ. right? මම ඒකට උදාහරණයක් වශයෙන් කියන්නම්. ගීතාවලිය 50:10. ගීතාවලිය 50:10. මම ඉස්සෙල්ලා ඉංග්‍රීසියෙන් කියවලා මොකද සිංහලෙන් කියනකොට තේරුම හොඳට එනවා. නමුත් literally ලියලා තියෙන වෙන විදියකට. For every beast of the forest is mine, and the cattle on 1,000 hill. Cattle on 1,000 hill. ඒක කියන්නේ 1000ක් ගැන කියලා. තේරෙනවද? නමුත් සිංහල බයිබලයේ මම හිතන්නේ ඒක හරියට කියනවා මක්නිසාද සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මගේ. දැන් ඉංග්‍රීසි බයිබලයේ කියනකොට and a cattle on 1,000 hill කියපම දෙවියන් වහන්සේ තියෙන්නේ හිල්ස් 1000ක් විතර 10 ඉවරනන් පස්සේ අනිත් වෙන එකයි වයිදී නෑ. වහන්සේ දහසක් කියලා කියන්නේ මොකක්ද? දහසක් කියන වචනේ කියන්නේ multitude. එහෙම නැත්නම් විශාල සෙනඟක් කියන එකයි. ඉතින් මේ 12න් පටන් අරගෙන ගෝලත් ඊළඟ 12න් ඊට පස්සේ විසිරිය 10,000 ගණන් කියන එකයි. right? දැන් අපිට පේනවා දැන් අපි ඒ ආපුවම එළිදරව් පොතේ 7. දැන් එළිදරව් පොතේ 14 තව 144,000 ගැන කියනවා. ඒක කියන්නේ ඒකේ 12 වැඩි කිරීම 12 වැඩි කිරීම 1000 කියන එකයි. right? දැන් අපි දෙවියන් වහන්සේගේ අන්තිමටම මේ සාධන මේ අලුත් ස්වර්ග රාජ්‍ය සහ අලුත් ජෙරුසලම සහ අලුත් පොළවේ යම් කිසියක් කියනවා. ඒ සුද්ධ නගරේ කියනවා ඒ සුද්ධ නගරේ තියෙනවා gate එහෙම කියන්නේ gates 12ක් තියෙනවා.
ඒ ගේට්ටු 12 තියෙන්නේ ගෝලියෝ 12 දිනාගේ නම්. නෑ මේ ඒ ගේට්ටු 12 තියෙන්නේ ගෝත්‍ර 12 නම්. දැන් ඒකේ ඒ මේ උයනේ ඒ හෝලි සිටි එකේ නම් 24ක් තියෙනවා. එක නම් 12ක් තමයි ගෝත්‍ර 12 නම්. ඉතින් දැන් මේ සිටියකට ඇතුළත් වෙන හැම එක්කිනාම ඒ එක ගෝත්‍රයක් තුලින් ආ යුතුයි. ඊට පස්සේ ඒකේ අත්තිවාරමේ තියෙනවා අත්තිවාරම් 12ක් තියෙනවා. ඒ 12 තියෙන්නේ ගෝලයන්ගේ නම්. යේසුස් වහන්සේගේ ගෝලයන්ගේ නම්. අපි කියමු එලිදරව් පොතේ 21:12. මහත් වූ උසස් වූ පවුරක්ද දොරටු 12ක්ද ඊට තිබුණේය. දොරටු ළඟ දේවිතුන්ගේ 12 දෙනෙක් සිටියෝය. ඒ නම් ඒ වනයි ඊශ්‍රායල් පුත්‍රයන්ගේ 12 ගෝත්‍රේ නාමයි. ඉතින් 12 ගෝත්‍රයන්ගේ නාම තමයි තියෙන්නේ. ඉතින් දැන් කවුරු හරි ඒකට යනවා නම් ඒ ගෝත්‍ර 12 තුලින් එක ගෝත්‍රයකින් යන්න ඕනේ. right? දැන් අපි බලමු ඊට පස්සේ අපි බයිබලයේ කියනවා ගලාති 3:29 කියනවා. දැන් මේක ගෝත්‍ර 12 කියන එන යුදෙව්වරු විතරද? අපිට නැද්ද? අපි එළියේද? නෑ. අපි එළියේ නෙමෙයි. ගලාති පොතේ 3:29 කියනවා ආබ්‍රහම් ක්‍රිස්තුස් වහන්සේ තුලින් in Christ අපි ආබ්‍රහම්ගේ බීජය කියලා. බයිබලයේ කියලා තියෙන සිංහල බයිබලයේ තියෙන ගෝත්‍රය කියලා. ගෝත්‍රය නෙමෙයි. අපි ආබ්‍රහම්ගේ බීජය. අපිට කිව්වේ නෑ ජුඩාගේ බීජය කියලා. අපිට කිව්වේ නෑ ලීවයිගේ බීජය කියලා. තේරෙනවද? අපිට කිව්වේ ආබ්‍රහම්ගේ බීජය. දැන් ආබ්‍රහම් යාකෝබ් ආබ්‍රහම් ඊසක් යාකෝබ්. ඒ කියන්නේ දැන් අපි ආබ්‍රහම්ගේ බීජය නම් අපි ගෝත්‍රයක් හැටියට 12න් එකක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ තමයි දන්නේ අපිට දීලා තියෙන මොකද්ද ගෝත්‍රය කියලා. අපි උන්වහන්සේගේ ඒ නුවරට ඇතුළත් වෙනකොට උන්වහන්සේ අපිට දෙන ගෝත්‍රය අපි දන්නේ නැහැ. අපි දන්නවා රුත් අපෝ මොබයිල්. යා මොබයිල් විඩෝ කෙනෙක් කනවැන්දුම් ස්ත්‍රියක් එයාට මොනවද? එයාට අයිතුනේ මොකද? ජුඩා ජේසි. මොකද එයා බෝඇසෝ බැන්දා. එයා බෝඇසෝ විවාහ වුණාම එයා ජෝයස් ආපුවම ඊශ්‍රායල් දේශිකයෙක් ජුඩා ගෝත්‍රයෙන් එයා ඇවිල්ලා අන්තිමට එයා වුණා දාවිද්ගේ great grandmother. great grandmother. ඒක සිංහලෙන් කොහොමද දන්නේ කියන්නේ. ඉතින් ඒ වාගේ අපි දෙවියන් වහන්සේ තුලට මේ ගේට්ටු තුලින් එනවා. ඊට පස්සේ කියනවා එලිදරව් පොතේ 21:14 කියනවා එලිදරව් 21:14 කියන නුවර පවුරට අත්තිවාරම් 12ක් තිබුණේය. ඒවා පිට බැටළු පැටුමන්ගේ ප්‍රේරිතයන් 12 දෙනාගේ නාම 12 ලියා තිබුණේය. ඉතින් දැන් අපේ අත්තිවාරම අපේ ජීවිතයේ අත්තිවාරම මොකද්ද? ගෝලියෝ 12 දෙනාගේ. අමතක කරන්න එපා. ගෝලියෝ 12 දෙනයි ගෝත්‍ර 12 දෙනයි ඔක්කොම යුදෙව්වරු. right? දැන් අපි දෙවියන් වහන්සේ තුලට ආවේ මේ ගෝලියෝ 12 දෙනා ගෙනාපු වචනය තුලින්. right? දැන් මේ අපි දැන් එනවා මේ දෙවෙනි 144,000 ගැන බලන්න. එලිදරව් පොතේ 14 එකේ සිට මම හිතන්නේ 5 දක්වා නේද? ඒකට ආපුවම ඔයගොල්ලෝ පස්සේ ඉන් ඩීටේල් කියවන්න. එලිදරව් පොතේ 14:4 කියනවා these are the ones who were not defiled with women, for they are virgins. They are the ones who follow the Lamb wherever he goes. These were redeemed from among men, being first fruit to God and to the Lamb. සිංහලෙන් කියනවා ස්ත්‍රීන්ගෙන් කිලුට නුවා වූ මක්සද මොහු brahmachari වූ. You can say the scripture. බ්‍රහ්මචාරී වූය. බැටලි පටුනා නම් යන තැනට උන්වහන්සේ අනුව යන්නෝ මොහුය. මොහු දෙවියන් වහන්සේටත් බැටලි පැටුනාටත් නාඹුල් ඵල පිණිස මනුෂ්‍යයන් අතරේ
නිලයට ගන්නා ලද්දේ. දැන් මේ කාගෙනද මේ කියන්නේ 144000 කියනට. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ස්ත්‍රීගෙන් කිලුට නොවු බැටළු පැටමා යන තැන පස්සෙන් ගිය අය ඒ විතරක් නෙමේ උන්වහන්සේගේ පළමු ඵල මොහු අතුරෙන් මිල ගන්න පළමු ඵල කොහෙද තියෙන්නේ නාඹුල් ඵල මේගොල්ලෝ නාඹුල් ඵල ස්ත්‍රියකින් කිලුට නොවන අය පළමු මේ බැටළු පස්සෙම ගිය අය කියලා මේ 144000. දැන් අපි බලමු පළමු ඵලම ගැන මේ ස්ක්‍රිප්චර් එක පළවෙනි කොරින්ති 15:21 සිට 23 දක්වා. මක්නිසාද මිනිසෙකු කර්ණකොටගෙන මරණය පැමුණු බැවින් මිනිසෙකු කර්ණකොටගෙන මලුන්ගෙන් නැගිටීමත් පැමිණිනේය. මක්නිසාද ආදම් තුල සියල්ලන් මෙරෙන්නක්ම ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලම ජීවත් වන්නෝය. නමුත් එක් අය තමාගේ ක්‍රමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ නාඹුල් ඵලය. දැන් අපිට කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ නාඹුල් ඵලය කියලා. ඉන්ෆාන්ස් ක්‍රිස්මස් ඊමේදී උන්වහන්සේගේ සන්තක වූ එවිට කෙලවර පැමිණේ. දැන් කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ නාඹුල් ඵල කියලා. දැන් යේසුස් වහන්සේ මම මේක ගැන ඉතිසලා කතා කරලා තියෙනවා නාඹුල් ඵල කියන්නේ මොකක්ද කියලා. දැන් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටන් පස්සේ ස්වර්ග රාජ්‍යෙට ගිහලා උන්වහන්සේගේ මේ පියාණන් ඉදිරියේ ප්‍රසන්ට් කළා. ආවන් පස්සේ පළමුම ඵල කවුද? කෝල. යේසුස් වහන්සේ ඇවිල්ලා යොහන් පොතේ 20 21 22 කියවනකොට කියනවා උන්වහන්සේ ඇවිල්ලා ඒකට හුස්ම දාලා කිව්වා receive the Holy Spirit කියලා. දැන් යේසුස් වහන්සේගේ පළමුම ඵල කවුද? ගෝලය. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා දේශනා කළා දෙවියන් වහන්සේගේ වචන. බෞද්ධ මාපෝ දේශනා කළා 3000 කරනවා. ඒ ළඟ පළමු ඵල කවුද? ඒගොල්ලෝ යුදෙවරු. ඊට පස්සේ මේගොල්ලන්ට දුන්නා යම් කිසි කාර්යයක් ක්‍රියාපොතේ 1:8. ඒකේ කිව්වා නුඹලා ගොස් යෙරුසලමේද ජුඩියා සමේරියා ජුඩියා සමාරියාවේ සහ මුළු ලෝකෙටම ගෙනියන්න කියලා. මේ යේසුස් වහන්සේගේ පළමු ඵල. ඉතින් ඒගොල්ලෝ ඒව අරගෙන මුළු ලෝකෙටම ගියා. ඒ ලෝකෙට ගියාම ගියේ අන්‍ය ජාතිකයන්ට පිටරට හිටිය යුදෙව්වා. දෙපැත්තටම ගියා. ඉතින් අපි තමයි යේසුස් වහන්සේගේ පළමු ඵල අර 12න් පටන් අරගෙන ඒ 12 තින් අපි ගෝලත්වයේ තුලින් ඇවිල්ලා අන්තිමට 1000 කියන්නේ මුළු සෙනඟ ගොඩාක් ඇවිල්ලා තිනවා. අපි තමයි දෙවියන් වහන්සේගේ පළමු ඵල. මේ පළමු ඵල අතලේ දැන් අපි මේ කියනවා not defiled with women. මේගොල්ලෝ කියනවා දැන් මේ පළමු ඵල ෆවුන්ඩ් අතිවාරම කොහෙද? ගෝලිය 12. මේ පළමු වලම සිද්ධම කෑල්ල මොකද්ද? ගෝලිය 12. ඊට පස්සේ අනිත් අය ආව ඊට පස්සේ දැන් ආදි සම්මුළු සමයම ඇවිල්ලා තියෙනවා. මේ සෙනගෙන් තමයි 144 කියනවා. මේ ඔක්කොම කියනවා ස්වභාව කියලා. පළවෙනි ස්වභාවය යුදෙවුන්ගේ ස්වභාවයක්. අන්‍යජාතික ස්වභාවයක් නෙවෙයි. පළවෙනි ස්වභාව. අපි ස්වභාව කියලා කියනකොට අපි හිතනවා මේ ස්වභාව කියන්නේ ජෙන්ටයිල්ස් විතරයි කියලා. චර්ච් කියලා මෙන්ෂන් කරපැටි අපි කියන්නේ චර්ච් කියන්නේ ජෙන්ටයිල්ස් නෑ. චර්ච් කියන්නේ Jews and Gentiles one in Messiah. ජුදෙවරු සහ ක්‍රිස්තියානිවරු යේසුස් වහන්සේ තුල ගැලුම් කාර්යය තුල එක්කෙනා. දැන් අපි මේ මෙසියානික් චර්චස් වලට ගියාම ඒගොල්ලෝ සිං කරනවා Jews and Gentiles one in Messiah කියලා. තේරෙනවද? අපි එක දැන් අපෝ යේසුස් වහන්සේගේ ක්‍රියාව තුලින් ලෝකයට ආපු අය. Not defiled with women. ඒ කියන්නේ මොනවද? ස්ත්‍රීවරුන්ගෙන් අපිරිසිදු නුවණ අය. මොකද ඒ කියන්නේ keep the scripture. ස්ත්‍රීව කිලුට නුවණ අය. ඒ කියන්නේ බැඳපු නැති අය. මම හිතන්නේ මොකද මේ අපි දැන් බයිබලයේ කියනකොට අපි යම් කිසි දෙයක් තියෙනවා. මේ බයිබලයේ හොඳ කැලිය ඔක්කොම අපේ ස්වභාවය. අපි තමයි ඒගොල්ලෝ. අර අමාරු කැලිය ඔක්කොම අනිත් ස්වභාව සහ යුදෙවරු. අපි තමයි ක්‍රීම් ඔකේ ඔක්කොම අපි තමයි ඉස්සරහින් ඉන්නේ. ඉතින් අපි ස්වභාව කියපු හැටි අපි හිතන්නේ ජෙන්ටයිල්ස් ගැන.
නෑ. දැන් මේකේ define not define මින් ශ්‍රීවරුන්ගේ කිලුට කියන්නේ බැඳපුනේ ගෝලිය ඔක්කොම වයි බැඳලා හිටියා. ගෝලියන්ට මනමාලිය වෙන්න බැරිද? යේසුස් වහන්සේගේ. මේ ශ්‍රීවරුන්ගේ කිලුට නොවේ කියන්නේ ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ දුන්න boundary එකෙන් husband and wife boundary එකෙන් පිට ගිහිල්ලා ස්ත්‍රී සමග කිලුටු කරගත්තු අයට ඔය කියන්නේ. මොකද මේක කියන්නේ බැඳපු නැති අයට නම් එහෙනම් අත්විවරමක් කැඩිලා. බයිබලයේ කියනවා අලුත් ස්වර්ගයේ අත්විවරම 12 ආපුවම ගෝලියෝ 12යි කියලා. කැඩිච්ච අත්විවරමකට කැඩුනොත් අපි තමයි බිල්ඩින් එක. අපිත් කැඩිලා. මම හිතන්නේ මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ මනමාලියන් වීමට සුදුසු අය. ඒගොල්ලෝ කියනවා ඊට පස්සේ follow the lamb wherever he goes. ඒක නේද ගෝලියෝ කලේ. යන තැන ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කොච්චර ගියාද කියොත් අපිට ලයිෆ් එකට ත්‍රෙටන් එකක් අපිට පිහිමින් පස්සට ගන්නවා. මේ කතාවක් කියලා තියෙනවා මේක මම හිතන්නේ ඇත්ත කතාවක්. එක්තරා රටක මේ විශේෂම පීඩා තියෙන රටක දේව චර්ච් එක යන ගමන් ආවලු මේ ආමිගෙන් ඇවිල්ලා තෝක්ක පෙන්නලා කියනවා මෙතන ක්‍රිස්තියානි නැතේ ඔක්කොම වෙඩි තියන්න ඕනේ කියලා ක්‍රිස්තියානි නැතේ ඔක්කොම යන්න කිව්වලු. කියපම භාගයක් විතර ගියාලු එළියට. ගියාම කිව්වලු දැන් පාස්ටර් දේශනා කරන්න මට ආසයි මේ ඔයගේ උගලගේ මේ ගෝඩ් පිළිගන්න කියලා. මට ඕනේ උනේ මෙතන බොරු ක්‍රිස්තියානිකාරයෝ නෙමෙයි හරි අය ඉන්නයි. අද ඒ ගෝලියෝ ගියා ඒගොල්ලන්ගේ ජීවිතේ පූජා කරගෙන. බැටළුව පිටිපස්සේ. අද අපි ක්‍රිස්තියානිකාරයෝ වෙලා ඉන්නේ ඇයි? පාවුල් වගේ අය අලුත් ඔයගොල්ලෝ මේ හිස්ටරි එක ඉතිහාසය ඉගෙනගෙන බලන්න. පාවුල් වගේ ඒගොල්ලන්ගේ ජීවිත පූජා කළා සභාව කරනගන්න. බැටළුව යන පැත්තෙන් එනවා. ඊළඟට මම ඒගොල්ලෝ තමයි ෆස්ට් ගෲප්. යේසුස් වහන්සේගේ පළමු ඵල කියලා. ඉතින් මම හිතනවා මේ කියන්නේ සභාව ගැන. Jews and Gentiles සභාව ගැන කියන්නේ කියලා. Right? ඊටාත්ම අවශ්‍යයි අපි බයිබලයේ කියවනකොට අපි කියවන්න ඕනේ මේකේ මට මොනවද තියෙන්නේ? මේකේ මට මොනවද තියෙන්නේ? දැන් බාන්න මේ ඇමරිකාවේ රයිට්ස් ගියාම මොනවද කළේ? ඔක්කොම හොඳ වටිනා ෂොප් වලට ගිහලා මිනිස්සු ඒවා කුඩු කරලා බලෙන් අරගෙන ගියා. ඒගොල්ලන්ට අයිතිවාසිකමක් නැහැ ඒවලට. නේද? ඔරලෝසු කඩවල වලට ගිහලා ඔරලෝසු හොරාන් කළා. ටීවී තියෙන ඉලෙක්ට්‍රිකල් බඩු වලට ගිහලා ඉලෙක්ට්‍රිකල් බඩු හොරාන් කළා. අපි සමහර විට ඒ විදිහට කරනවා. අපි බයිබලයේ කියවනකොට කියවන්න ඕනේ ස්වාමීනි මේ බයිබලයේ මට මොනවද කියන්නේ? මම මොකද්ද මේකෙන් ගන්න කියලා නෙමෙයි. බයිබලෙම let the bible read you. ඒක තාමත් අවශ්‍යයි. දෙවෙනි පේත්‍රුස් 1 කියනවා prophecy ඒකේ අවවාදයක් දෙනවා. අනාගත වාක්‍යයන්ට පුද්ගලික තේරුම් දෙන්න එපයි කියලා. අනාගත වාක්‍ය වලට පුද්ගලික තේරුම් දෙන්න එපයි කියලා. අපිට දෙවියන් වහන්සේ විශාල දෙයක් දීලා තියෙනවා. අපිට අවශ්‍ය නැහැ අනිත් එක්කිනාකත් කරගන්න. දෙවියන් වහන්සේට කීකරෝ ගියාම උන්වහන්සේගේ ආශිර්වාද තුල අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ දේ මම සමරේක දේ බලනකොට මම එකයි කිව්වේ සමහර විට අර පළවෙනි ස්ත්‍රිය ස්වභාවයෙන් මේ ඊශ්වර දේශයේ වෙන්න පුළුවන්. right? ස්ත්‍රීවරු 3 දෙනෙක් ගැන කතා කරලා වෙන්න පුළුවන්. දැන් අපි ඒකට හේතුව මේකයි. ඒකට හේතුව ආපුවම බයිබලයේ කියනවා එලිදා පොතේ 12:13 කියනවා තමා පොළවේ හෙළන බව දැන මහා සර්පයා දුටු කල හෙතෙම පිරිමි දරුවා බිහි කළ ස්ත්‍රියට පීඩා කළේ. බයිබලයේ කියනවා මේ එලිදා පොතේ 12 කියනවා යක්ෂයාව මේ ආකාශයෙන් බිමට දානවා කියලා. ඊසර කිව්වා යක්ෂයා තිබුණා නිදහස ස්වර්ග රාජ්‍යයට යන්න පොළොවට යන්න. එයා හිටියේ සෙකන්ඩ් හෙවන් එකේ. නමුත් එයාට ඕන වෙලාවට උබම යන්න පුළුවන්කම තිබුණා. එයාව එතනින් අයින් කළා දැම්මා. අයින් කළා ගියාම කේන්ති යාර කිව්වා අර ස්ත්‍රී පස්සේ කියනවා. අපි දන්නවා යේසුස් වහන්සේ අන්තිම ගැන කතා කරනකොට මතෙව් 24:15 සිට 21 දක්වා මේ පදේ කියලා තියෙන ඊශ්වර දේශ අපිට නෙමෙයි. කියලා තියෙන ඊශ්වරගේ. එබැවින් අනාගත වක්තෘ දානිය විසින් කියන ලද පාලු කරන පිළිකුල සුද්ධස්ථාන. Can you read that please? Matthew 24.
සුද්දස්ථානයේ තිබෙනවා නුඹලා යම් කාලයක දකින්නහුද කියවන්නා තේරුම් ගනීවා. දානියල් 12:1. එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා. ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසිත්වා. දැන් මේ විශාල පීඩාවක් ගැන කතා කරනවා. ඒ කතා කරන්නේ කවුද කියන්නේ? යුද්ධවල. ඒක තමයි මේ pray that it will not happen on Sabbath කියලා කියනවා. මේක සබ්බත් දවසේ වෙන්න එපයි කියලා කියනවා. මොකද මේ කතා කරන්නේ යුද්ධවල ගැන. බයිබලයේ කියනවා අන්තිම කාලයේදී දෙවියන් වහන්සේ තුලට යන්නේ නැති යුදෙව්වරුන්ට විශාල පීඩාවක් එනවා කියලා. අපි අද මේසේ අනිත් පැත්තට හරවන්න ඕනේ. අපිව නරකාදියට යමින් සිටියදී අපි නරකාදිය යමින් ගල් වැඳගෙන මේ ආකාශ වැඳගෙන හිර වැඳගෙන හඳ වැඳගෙන මාළුවන්ව වැඳගෙන මුහුදේ තියෙන දේවල් වල වැඳගෙන අපි නරකාදියට යමින් සිටියදී උන්වහන්සේගේ පණිවිඩය අපිට ජීවිතේ පූජා කරගෙන ඒගොල්ලෝ අපිට ගෙනාවා. ක්‍රියාපොත එපිස පොතවල කියලා බලන්න. අද අපි ඒ දෙවියන් වහන්සේ කියන ඕගොල්ලෝ අද උන්වහන්සේගේ පණිවිඩය අරන් ඒගොල්ලන්ට යන්න කියලා. අපි ඇස් කඳුළු අරගෙන අපි බොහොම දුකින් ඒගොල්ලන්ට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කීම ඉතාමත්ම අවශ්‍යයි. ඉතින් දැන් මේ අපි අවවාද දෙනකොට අපි වටේ ඉන්න අයට සහ යුදෙව් දේශයට අපි ඒ අවවාදේ දෙන්න ඕනේ. මොකද කුම ගෝලියෝ ජීවිතේ පූජා කළා අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියන පිංස. දැන් ඒ 144000 මම කියන්නේ එක සභාව, right? ඒ කියන්නේ මම දන්නවා සමහර සභාවල් රෝමන් කතෝලික සභාව කියන්න පුළුවන් අපේ පාස්ටර්ලා බඳින්නේ නැහැනේ. ඒගොල්ලෝ තමයි මේගොල්ලෝ තමයි මේ ගැන මේ කියන්නේ කියලා. මම තව මේ ඊපරද තව සභාවකට කතා කළා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ තමයි මේ සභාව කියලා. තේරෙනවද? අපිට එහෙම කියන්න අවශ්‍ය නැහැ. මේක ආපම යේසුස් වහන්සේගේ සභාවේ අය. Jews and Gentiles one in Messiah. Okay? දැන් ඊළඟට එනවා එලිදරව් පොතේ 14:6 සිට 7 දක්වා. අද මම කිව්වා එලිදරව් පොතේ 14 අපි ඉවර කරන්න කියලා. 14:6 සිට අද දක්වා 14:6 සිට අපි කියනකොට අපි පේනවා දේව දූතයෝ 3 දෙනෙක් ගැන. මට ඒක දාන්න තිබුණා 3 වලට. දේව දූතයෝ 3 දෙනෙක් ගැන කියනවා. පළවෙනි දේව දූතයා එනවා. එයා මොනවද කරන්නේ? එලිදරව් පොතේ 14:6 සිට 7 දක්වා. උදත් ජල උල්පතුත් මැවූ තැනන් වහන්සේට නමස්කාර කරන්නයි කීය. දැන් මේ මොනවද කරන්නේ? දැන් මේ වෙනකොට අපේ කාලේ අපිට දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන කාලේ ඉවරයි. අපේ ටයිම් එක ඉවරයි. අපි දෙවියන් වහන්සේ කැමති තුල සිටියා නම් අපි දෙවියන් වහන්සේට කීකරු සිටියා නම් උන්වහන්සේ දුන්න කාර්ය කර තිබුණා අපි දැන් ස්වර්ග රාජ්‍යය. right? එතකොට මේ කාලයේදී පීඩාව එන්න වැඩි වෙනවා. අපි ගිය සුමානෙත් කිව්වා මේ යොහන් බලාගෙන ඉඳද්දී මේ ලෝකේ උන්වහන්සේගේ වචන නිසා ජීවිතේ පූජා කරපු මාර්ටර්ඩ් අය එනවා දැක්කයි කියලා ස්වර්ග රාජ්‍යෙට. දැන් ඒගොල්ලන්ටත් දෙන්නේ පීඩාව හරිම තද වෙලා තියෙන්නේ. ඒ යක්ෂයා දැන් යක්ෂයා බිමට දාලා තියෙන මේ අන්තිම අවුරුදු තුනමාර කාලේ. දානියෙල් පොතේ කියලා තියෙන අන්තිම අවුරුදු තුනමාර කාලේ ඉන්නේ. දැන් මනුෂ්‍යයන්ට දේශනා කරන්න බෑ. කොමල්ලම ඒවම මරලා දැන් යේසුන් God එවනවා ඒන්ජල් කෙනෙක්ව. දේවදූතෙක් කියවනවා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්න. මිනිසුන්ට කියන්න පසුතැවිලි වෙන්න කියලා. දැන් අර දෙවියන් වහන්සේ සාක්ෂිකාරයෝ දෙන්නේ කිව්වා. එතකොට මේ දෙවියන් වහන්සේ තුල ගැලවින අය බය නැතුව දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කළා. ඒගොල්ලන්ගේ ජීවිතේ නැති වෙන අය ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ කළා. දැන් අන්තිමට දෙවියන් වහන්සේ එවනවා දේවදූතයන්ව. දේවදූතෙක් කියවනවා දෙවියන් වහන්සේගේ ප්‍රකාශ කරන්නේ. ඇයි? උන්වහන්සේ අන්තිම මොහොත දක්වා උත්සාහ කරනවා පුළුවන් තරම් අය ගලව ගන්න. හැබැයි මේ කාලේදී යම් කිසි කෙනෙකුට ක්‍රිස්තියානි කාලේ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා කිව්වොත්
විශාල පීඩා එනවා. අද දෙවියන් වහන්සේ තුල සම්පූර්ණ කැපවීමකින් ජීවත් වීම ලේසි. ඒ කාලේදී යක්ෂයාගේ මාක් එක ගන්න නැතුව ඒකට විරුද්ධව සිටිනවට වැඩිය. ඒකින්ද අපි මේ දවස්වල තමයි උන්වහන්සේ විශේෂයෙන්ම සේවය කරන්නේ. ඊට පස්සේ එනවා දෙවෙනි දේව දූතයා. දෙවෙනි දූතෙක් කියනවා. එළිදරව් පොතේ 14:8 එවනවා දේව දූතෙක්. ඇවිල්ලා කියනවා බැබිලෝනියාව විනාශ වෙන්න යනවා. නුඹලාගේ මුදල් මේ ෂෙයාර්ස් ඒව ගෙවල් අරගෙන මේ බැබිලෝනිය සිස්ටම් එකට ගියේ ඒක විනාශ වෙන්න යනවා. ඒ කියලා ඒ ගෝලයා ඇවිල්ලා ඒ දේවදූතයා ඇවිල්ලා අවවාද දෙනවා. අන්තිම මොහොතේ අන්තිමට එනවා තව දෙයක් වෙනවා. පීඩා එන්න සමහර මිනිසුන්ගේ හදවත් දරුණු වෙනවා. හදවත් දරුණු වෙනවා. අපි හිතනවා දැන් මේ ලොකු විනාශයක් ආපුව මිනිස්සු දෙවියන් වහන්සේ හැරෙයි කියලා. දෙවියන් වහන්සේට හැරෙන මිනිස්සුන්ට ඒ කාලේදී මිනිස්සු ශාප කරනවා. ඒ මිනිස්සු ශාප කරනවා. ඒ මිනිස්සු මට හරි දුකයි. මට අර ටයිගර් ඒ මුතුරේම යනකොට මට පේනවා ඒ හම්බුච්ච අය ඒගොල්ලන්ගේ හදවතේ විශාල තිත්තකමක් තියෙනවා. මගේ හස්බන්ඩ් මැරුවා කියලා විශාල තිත්තකමක් තියෙනවා. මගේ දරුවා මේකට ගියා කියලා තිත්තකමක් තියෙනවා. ඒගොල්ලෝ දුක් විඳිනවා. කෑම නැතුව දුක් විඳිනවා. මේ ලෝකෙ දුක් විඳලා තිත්තකම නිසා ස්වර්ග රාජ්‍යයට ගොඩ නැතිනවා. ඒකින්ද අපි මේ ගැන මම අත්දැකීම් තුලින් කතා කරන්නේ. සුනාමි එකට වැඩ කරනකොට මට මතකයි එක තරයක් අපි මේ ට්‍රින්කමලේ ඉඳලා එනවා. එනකොට අපි අර කෝච්චියක් පෙල්ලිච්ච තැන එතන නැවතුවා අපි ඒ කෝච්චිය බලන්න. ඊතර කෝච්චි තාම බිම තිබුණේ ඒ දවස්වල. බලලා අපි ඊට පස්සේ වෑන් එකට නගින්න අපි මුහුද පැත්තේ වෑන් එකේ නැවතුනේ කොළඹ පැත්තට එන ගමන්. අය එනකොට එක ලේඩි කෙනෙක් හිටියා. නිකන් ගල් ගැහිලා මුහුද දිහා බලන් හිටියා. දැන් ගිහලා මම මෙහෙම කළා නම් යාට තියා දාන්නේ ගල් ගැහිලා බලන් හිටියා. අපි ඊට පස්සේ හිමින් යාර කිට්ටු වෙලා යාට කතා කරන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගත්තම යා කිව්වා මේ මුහුද මගේ ස්වාමි පුරුෂයාවයි ළමයින්වයි අරගත්තා කියලා. අඬන්නත් බෑ. දැන් මම ඒ විදිහ ආයෙ දැක්කම මේට වඩා නපුරු කාලයක් ඒ දේ උනේ ඒ ස්ත්‍රියට ඒ හිටිය අයට පමණයි. ඕස්ට්‍රේලියාවට ඒක උන්නේ නැහැ. එංගලන්තේ හිටිය අයට ඒක උන්නේ නැහැ. කොළඹ හිටිය අයට ඒක උන්නේ නැහැ. මේ එන දෙවියන් වහන්සේ දෙවන සාගත විනාශ මුළු ලෝකෙට වෙනවා. අපි ඒට ඉස්සෙල්ලා පුළුවන් තරම් සෙනග ගලවගත යුතුයි. ඊට පස්සේ තුන්වෙනි ඒන්ජල් එනවා. එළිදරව් පොතේ 14:8-12 දක්වා. එයා ඇවිල්ලා දෙනවා විශාල වෝනින් එකක්. විශාල වෝනින් එකක් දෙනවා. ඒ දවස් වලට යක්ෂයා සාතන් ඇන්ටික්‍රයිස්ට් හඳුනලා දෙන්න ඉන්ට්‍රොඩියුස් කරනවා මාක් ඔෆ් ද බීස්ට් යක්ෂයාගේ සලකුණ. ඒ සලකුණ නැතුව ගන්නත් බෑ කිසි දෙයක් කරන්න බෑ. දැන් මේ සලකුණ හොඳයි කියලා කවුද දන්නවද මේ සලකුණ ප්‍රොමෝට් කරන්නේ? ගුරු අනාගත වක්තු. ලෝගුවක් ගහගෙන false prophet මම වට හිතනවා කවුද එයා කියලා. එයා තමයි යක්ෂයාට වඳින්න කියලා මම අපි එක ගිය සැරේ සාකච්ඡා කළා ඒක. එයා ඇවිල්ලා බොහොම ලස්සනට කියනවා මේ මාත්‍රික ගන්ධ මේක හරි හොඳයි කියලා. ඊට පස්සේ මේ දේවදූතයා ඇවිල්ලා කියනවා ඒ මාත්‍රික ගත්තු අයට වෙන දේ. මේ අන්තිම මොහොතේ යක්ෂයා ෆුල් ට්‍රයි කරන මිනිස්සුන්ගේ ඒ පැත්තටදී ටිකක් කල්පනා කරන්න බලන්න left behind අයට කොච්චර අමාරුද කියලා ජීවිතේ. වැය දන්නවද කවුරු හරි? සම්පූර්ණ දෙවියන් වහන්සේ නැති කෙනෙක්. දන්නවද? ඒගොල්ලන්ට කියන්න. වැය පළවෙනි මේ කැම්පියුට ඇවිල්ලා ඒගොල්ලන්ට කියන්න. එළිදරව් පොතේ 14:9 සිට 11 දක්වා. තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මූර්තයාටත් ඔහුගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලානෙට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහස නැවිති මුද්‍රික පාදය බොන්නේය. ඔහු ශුද්ධ වූ දේවදූතයන් ඉදිරියෙහි
බැටළු පැටවානන් ඉදිරියෙහිද ගින්නෙනුත් ගෙන්ද ගම්වලිනුත් වද කරනු ලබන්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදා කාලෙටම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙකෙහි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය. මේ එලිදරව්පතේ තියෙන දේවල් අකුරටම වෙන්න යනවා. දැන් අපි එසිකේල් පොත කිව්වොත් එහෙම එසිකේල් පොතේ තියෙන්නේ දෙවියන් වහන්සේ එසිකේල්ට කියපු දේ එසිකේල් ලිව්වා. දැන් අපි ක්‍රියාපොත කිව්වොත් අපි ඒ දේවල් තියෙන්නේ. නමුත් මේ පොත ආපුවම පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේට කිව්වා සභාවට මේ දේ කියන්න කියලා කිව්වා මේ පොත විතරයි මම අවවාදයක් දෙනවා මේක බොහොම ප්‍රවේශමෙන් කියවන්න ඕනේ කියලා. මේකේ තියෙන හැම දෙයක්ම වෙන්න යනවා. අපිට දැන් පේනවා ලක්ෂණ කොච්චර ක්ෂණයකින් කොච්චර ඉක්මනට නපුරු දේවල් වෙනවද කියලා. මේ හොඳට තියෙන රටවල් ඔන්න ලොකු මේ ප්‍රශ්න උතුරින් යනවා. මේ දේවල් අකුරටම වෙන්න යනවා. ටිකක් හිතලා බලන්න ඔයාට ආදරය කරන එක්කෙනෙක් මේ ස්ථානෙට යන්න උනොත් මොකද වෙන්නේ කියලා. සදා කාලයටම මේ විදිහේ ස්ථානෙට යන්න යනවා. මට වචන නැහැ කියන්න. මට ඕගොල්ලෝ මෙතන කුමල ඉස්සරහට ආවොත් මම ඕගොල්ලන්ගේ කකුල් ඉඹලා කියන්නම්. මේ පොත තදින් අල්ලගෙන ඒකේ තියෙන දේවල් කරන්න. කළා ඔය ආදරය කරන කෙනෙක් ඉන්නවනම් සමහර අය අපි ආදරය කරන අයට අපිට කියන්න අමාරුයි. ඒගොල්ලෝ කිව්වොත් ඒගොල්ලෝ ගහලා දායි. ඒගොල්ලෝ ගැන ධනෙන් ඉඳගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ දිවා රෑ යාඥා කරන්න. ඒගොල්ලන්ට මේ දේ කියන්න මට ශක්තිය දෙන්න කියලා. දොරටුව විවෘත කරන්න කියලා. මේ දේ සත්‍යයි. අපිට මේ අපි මම හුඟක් වෙලාට හිතනවා මේ ස්වාමීනි මම අවුරුදු 50කට ඉස්සෙල්ලා ඉපදුනා නම් හොඳයි කියලා. මට මේ දේවල් බලන්න බෑ. මම සුනාමි එකේදී දැක්කා මිනිස්සු දුක් විඳින හැටි. මේ ත්‍රස්තවාදී කාලේදී මම දැක්ක මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. මට මේක ඉමේජින් කරන්න පුළුවන්. මේක මනසෙන් මට පින්තූරයක් හදාගන්න පුළුවන් මොන විදිහද කියලා. මේක සුන්දර දෙයක් නෙමෙයි. කාර්ය ආදරේ නම් දෙවියන් වහන්සේගේ ස්තුත සම්පූර්ණ කැපවීමකට ඇවිල්ලා කියන්න ස්වාමීනි මාව ආලේප කරන්න. ඔබ වහන්සේගේ වචනේ බලවත් ලෙස අනිත් අයට කියලා දෙන්න කියලා. කරුණාකරලා මම ඉල්ලනවා. මම වේසාංශ කියන for the joy that was set before me. උන්වහන්සේට ඉදිරියේ තිබුණ ප්‍රීතිය නිසා උන්වහන්සේ කුරුසිරි ගියයි කියලා. අපි මේ දැන් මේ සුමානෙම පුළුවන් තරම් උත්සාහ කරන බෑඩ් නිවුස් එක වරන් දාලා ඊට පස්සේ එල්දරපතේ 20 21 22 එනකොට ඕගලන්ට මනසෙන්වත් හිතන්න බෑ කවදාකවත් හිතන්න බෑ කොච්චර හොඳ ස්ථානයක් දෙවියන් වහන්සේ අපිට සූදානම් කරලා තියෙනවා කියලා. අපි ඒකට කියන්නේ තාමිනි මට තනියම එන්න බෑ ඒකට. මම අනිත් අයත් අරගෙන එන්න ඕනේ කියලා. Please ඉතාමත්ම අවශ්‍යයි. අපි මේක තුල ජීවත් වෙන්න ඕනේ. ජීවත් වුණාම තමයි අපිට පුළුවන් මේ කියන්නේ. ඊට පස්සේ ඉදිරිපතේ 14 සිට 17 කියනවා යේසුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ අස්වැන්න කපාගෙන Yeshua having on his hand a golden crown comes down for the final harvest of the saints. ඉතුරු තියෙන ඔක්කොම සුද්ධාත්ම උන්වහන්සේ මොකද ලෝකේ විනාශයෙන් ඉස්සෙල්ලා ඔක්කොම උසව ගන්නවා කියලා. ඊට පස්සේ ඉඳලා පුතේ 14 17 සිට 19 දක්වා. ඒක කියවන්න තමයි. කියවන්න තමයි. ඊට පස්සේ එනවා මේ angel comes down to reap the harvest of the sinners. ඔය grapes කියන කතා කරන grapes පොඩි කරනවා කියන්නේ මොනවද? ඒකෙන් එන්නේ මොනවද? වතු පාට මිදියුෂ. එනෝන්සේ කියන අර මේ වතු පාට මිදියුෂ ගැන කතා කරනකොට කියන්නේ උන්වහන්සේ එනවා අර මේ උන්වහන්සේගේ අන්තිම දේ කරන්න කියන. දැන් මේක තමයි මේ දර්ශන වලට එන්නේ මේ දර්ශනේ එන්නේ ඉස්සෙල්ලා යොහන්ට දෙනෝ පොතක් කණ්ඩ කියලා.
අපි ඒක කියුවා. ඒක කාපුවම ඒක කටේදී මිහිරයි. නමුත් බඩේදී තෙත්ත වුණා. මොකද දැන් මේ අන්තිමට එන්න වෙන දේ සම්පූර්ණ ඒ විදිහට තියෙන්නේ. අන්තිමට වෙන්නේ දේ සුමිරි පැත්තක් කියනවා. දැන් එන්න සුමානේ අපි අලුත් kingdom of God millennium දස වර්ෂයේ රාජධානිය සහ අලුත් ස්වර්ගය ගැන කියනකොට ඉතාමත්ම සුන්දරයි. නමුත් මේ ඉස්ලා මේ දේ වෙනවා. ලෙල්දර පුතේ එක අපි කියුවා. ඉක්මනින් වෙන්න ඕනෑ දේවල්. එනම් දෙවියන් වහන්සේ තමාගේ 16ට දන්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්නා වූ ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමය. උන්වහන්සේ තම දූතයක් කරනකොට තම මෙහෙකරු වූ යොහන්ට එය දන්වා ඇත. තුන්වෙනි පදේ කියනවා මේ අනාගත වාක්‍ය වචන කියන්නාද ඒවා අසන්නෝද ඒ ලියා තියෙන කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දේ මක්නිසාද කාලය ළඟය. ඒකද මම එළිදරව් පුතේ 14 13 කියනවා තවද මෙතෙන් පටන් ස්වාමින් වහන්සේ තුල නැසින්නා වූ මාලව වාසනාවන්තයෝය. මේ ළඟදී රවි සක්‍රාය අන්තරවන ඩේවිඩ් පෝසන් විතර අපි දන්න කීප දෙනෙක්ම මේ විදිහට දෙවියන් වහන්සේ තුලට ගියා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ තුලට ගියා කිව්ව මට දුකකට වැඩිය මට හිතෙනවා ඒගොල්ලෝ කොච්චර ආශිර්වාදෙන්ද කියලා. ආශිර්වාදෙන්. Blessed are the dead who die in the Lord from now on. අන්තිම මොහොතේ සමහර අය හෙලවෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ තුල මැරෙන අය කොපමණ වාසනාවන්තද. තමුන්ගේ වෙහෙස වීමලින් නිවාඩු ලබති. ඔවුන්ගේ කාර්යද ඔවුන් කැටුව යන්නේ ආත්මන් වහන්සේ කියනසේක. දෙවෙනි තිමෝති 2:3 කියනවා මක්සද ඔවුන් සාරවත් ඉගැන්වීම නොයිවසවා කසන්න කන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයටත් කන් නොදී ප්‍රබන්ධවලට හැරියන කාලය පැමිණෙන්නේ. මේ දවස්වල අපි ආසයි අපේ කනට මිහිරි පණිවිඩ අසන්න. අපි කොපමණ කනට මිහිරි පණිවිඩ ඇසුවා. අපි හිතමු අපේ ඇඟ ඇතුලේ නොපෙනෙන ඇසට නොපෙනෙන ස්ථානයක ලෙඩක් තියෙනවා කියලා. කැන්සර් එකක් වගේ. දැන් ලෙඩ දෙන්නෙක් හොස්පිටල් එකට ආවොත් එක්කෙනෙක් තියෙන ඇඟ ඇතුලේ ලෙඩක්. ඇඟ දිරවන ලෙඩක් තියෙන්නේ. අනිත් කෙනාගේ තියෙන අතක් කැඩිලා ලේ ගෝ ගලාගෙන යනවා. අපි අර අත කැඩිච්ච මිනිහට දුක් හිතෙනවා. නමුත් අපි අනිත් මිනිස්සයා ගැන දුක හිතෙන්නේ නැහැ. මොකද අපි ඒ මිනිස්සයා දොස්තර ගාවට ගියාම ඒ මිනිස්සයාට ඕනේ ඇත්ත අහගන්නද එහෙම දුසු කියන ඕක ගණන් ගන්න එපා මම ඔයාලට මේ පොඩි පේන් කරලා දෙන්න හරියයි කියන එකෙන් අහගන්න නෑ. අපි සත්‍ය පිටිපස්සේ දුහන්න ඕනේ. ඒක කොච්චර අමිහිරි වුණත් ඒක කොච්චර කනට අමාරු වුණත් සත්‍ය පිටිපස්සේ දුවන්න ඕනේ. බයිබලයේ කියන මක්සද ඕන් සාරවත් ඉගෙනීම නොසා කසන කන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරු කර රැස් කරගත්තේක. අපි කියමු ස්වාමීනි අපිට සත්‍ය දැනගන්න ඕනේ. සත්‍ය දැනගන්න ඕනේ කියලා. මොකද අර ගාන්තිම ගෝලයා ආපම එයා කපාගෙන අස්වන්නට අපි ඇතුළත් වෙන්න නරකයි. ඊට පස්සේ අන්තිමට එනවා අපි බ්‍රීෆ්ලි බලමු ඔයගොල්ලෝ එළිදරව් පුත 15 තනියම කියලා බලන්න. අපි ඒක ෂෝට් චැප්ටර් එකක් කෙටි මේකක් ඒ ආට දෙපැත්තම පේනවා මේ වෙලාවේ එළිදරව් 15 5 සිට 7 දක්වා ඉන්පසු ස්වර්ගයේ තිබෙන සාක්ෂි මණ්ඩපයේ දේවමාලිකාව ඇරී තිබෙන බව දුටිමි. එවිට පීඩා සත ඇතුව සිටියා වූ දෙවියන් වහන්සේගේ සත් දෙනා පවිත්‍ර වූ දීපත්ම වස්ත්‍ර පැළඳ රන් පටි වලින් තමුන්ගේ ලය බැඳගෙන දේවමාලිකාවෙන් පිටත් ආවේ. ජීවමාන සත්වයන් 4 දෙනාත් එක්කෙනෙක් ඒ දිසා කියනවා මේ දෙවියන් වහන්සේ තුල ඉන අය ඒගොල්ලන්ගේ වර්ෂිප් කරන හැටි. ඊට පස්සේ ජෝන්ට පෙන්නනවා
මෙන්න අන්තිම දේව දූතයා එනවා අන්තිම විනිශ්චයගේ පිණිස. ඊළඟ පරිච්ඡේදයේ ඉඳලා තියෙන්නේ අන්තිම විනිශ්චය. ඒ විනිශ්චය ඉවර වෙනකොට යක්ෂයා සම්පූර්ණයෙන්ම කැඩිලා තියෙන්නේ. දැන් අපි දැන් ඉලිතර පොත කියවන්න. කියවලා අහන්න දෙවියන් වහන්සේගෙන් ඔයා කොතනද ඉන්නේ? ඔයා ඉන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලාද? එහෙම නැත්නම් අර අඥාන කන්‍යාවන් හැටියටද? පල්ලි යනවා මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ හොඳයි. right? මේ සුද්ධාත්ම වහන්සේ ටිකක් තියෙනවා ටවුන්සල් ටික කතා කරනවා. නමුත් සම්පූර්ණ දෙවියන් වහන්සේගේ කැඳවීම තුළට ඇවිල්ලා නැහැ. බයිබලයේ කියනවා ආත්ම ගලවා ගන්න මිනිසයා ඥානවන්තයෙක් කියලා. ඒකින්ද අපි අද කියන හුඟක්ම කල්පනා කරලා බලන්න ඕනේ. right? මේ එල්දරා පුත අපිට ලේසි. ඉඳගෙන හුඟක් අය ආසයි මම එල්දරා පුතත් මම දැන් බයිබලයේ ඔක්කොම දන්නවා එල්දරා පුතත් දන්නවා. එහෙම නෙමෙයි අවශ්‍ය. එල්දරා පුතේ තියෙන එල්දරා පුත සුළු කළා සලකන්න එපා. ඒකේ තියෙන දෙන්නේ තදින් අල්ලගන්න. right? ප්‍රාර්ථනා කරනවා. හalleluya ස්වාමී. හalleluya ස්වාමී. ස්වාමී ප්‍රාර්ථනා කරනවා ස්වාමී. වහන්සේ මේ පුත ඔබට අපිට දීලා තියෙන ස්වාමී. මේක ආපුවම අපි කියවන්නේ මේ පළවෙනි ලෝක යුද්ධ පොත නෙමෙයි. දෙවෙනි ලෝක යුද්ධ පොත නෙමෙයි. මේක අපි කියවන්නේ ස්වාමීනි මේ අන්තිම කාලයේදී මුළු ලෝකෙම වහන්සේ ඒ අවුරුදු 10 ගණන් 6000ක පමණ කාලයක යක්ෂයතුලින් මේ කිලුටු කලාව වෙන අපු ලෝකේ වහන්සේ විතර එන්න අය අරගෙන ඒ යක්ෂයාගේ බල සියලුම විඩා දමලා ස්වාමීනි යක්ෂයාව මේ ලෝකෙන් සම්පූර්ණයෙන්ම අහක් කළා අපි වහන්සේට ගෙන සැලස්මයි ස්වාමීනි යාඥා කරනවා ස්වාමී අපි සියලු දෙනාට වහන්සේගේ දිව්‍ය ඥානය දෙන්න කියලා ස්වාමීනි දිව්‍ය ඥානය දෙන්න කියලා ස්වාමීනි දිව්‍ය යථාර්ථකම ස්වාමීනි දිව්‍ය ප්‍රේමය දෙන්න කියලා ස්වාමීනි වහන්සේගේ ඒ ඇතුළතු කොටස තුලට වහන්සේ කියනවා draw night මට කිට්ටු වෙන තැනට මම කිට්ටු වෙනවා කියලා වහන්සේ තුල කිට්ටු වෙලා ස්වාමීනි වහන්සේ ඊට පස්සේ ස්වාමීනි ඒ ශක්තියෙන් වහන්සේගේ හදවතට අපිට අත ගසන්න ස්වාමීනි අපි කලාර ස්වාමීනි වහන්සේගේ අත දිහා බලන් ආවා අපි ජොබ් එකක් ඉල්ලගෙන ආවා අපි ජොබ් එකට සාක්ෂියක් දුන්නා අපි ලෙඩක් ගැන කියාගෙන ආවා අපි ලෙඩේ සුවනයි කියලා සාක්ෂියක් දුන්නා අපි වහන්සේගේ අත දිහා බලාගෙන ආවා ස්වාමීනි නමුත් ස්වාමීනි අපි ප්‍රේම කරන තැනත්තාගේ අපි බලන්න හදවත දිහා එනිසා ස්වාමීනි අද ස්වාමීනි අද මේ ලෝකේ දේවල් වෙන දේවල් දකින්නට වහන්සේ සියලු දෙනාම මවලා තියෙන වහන්සේගේ ස්වරූපයෙන් වහන්සේගේ ආසාව කිසි කෙනෙක් වහන්සේගේ විනිශ්චයට ඉඳපයි කියලා වහන්සේගේ ආසාව සියලු දෙනාම වහන්සේ තුලට ගැලවීමට ඒමයි කියලා. ඉතින් ස්වාමීනි අපි වහන්සේට ආදරේ නම් අපි වහන්සේගේ හදවතට අතගසා ස්වාමීනි. වහන්සේට කිට්ටු වෙලා ඒ වහන්සේගේ වේදනාව අප කරවිට අරගෙන වහන්සේගේ නාමයෙන් ගිහිල්ලා අනිත් අයවත් වහන්සේ විතර ගේන්න අපි ඔය ආඥා කළ මෙන්න ස්වාමීනි. මම ඊයේ අපේ ස්වභාවයේ ආඥා වෙලාවේදී මම කිව්වා අපි කලාට හිතනවා intimacy with God දෙවියන්සේ සමග සුහද කාලේ කිට්ටුම කාලේ ආපුවම මවුන්ටන් එකට ගිහිල්ලා මායි දෙවියන් වහන්සේ විතරක් එකට ඉන්නේ කියලා මම කිව්වා ඔයාලා දෙවියන් වහන්සේ සමග එකටම ඉන්න ඕන නම් කිව්වා go I am with you lo I am with you නුඹ යන විට නුඹ මාගේ නාමයෙන් යන විට මම ඔබ සමග සිටුවයි කියලා මම ඔබ සමග ආශ්‍රය කරන්න අවශ්‍ය නම් වහන්සේ මං ආදරේ නම් වහන්සේ මයි ළඟ ඉන්නවට ආදරේ නම් ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයෙන් යන විට ඔබ වහන්සේ මයි ළඟ ඉන්නවා අපිට closest intimacy is when Yeshua is with us and he says lo I'm with you when you go නුඹ යන විට මම ඔබ සමග සිටිනවා යාඥා කරනවා ස්වාමීනි අද කී ඔබ දන්නවා ස්වාමීනි මේක අසයි සිටින බොහෝ දෙනෙක් ස්වාමීනි අද කියන ඕ ස්වාමීනි ඔබ මට ඔබ සමග ළඟ ඉන්න ඕනේ
අපි හදවතින් කියමු ස්වාමීනි මෙන්න මම යසාය කිව්වා වගේ මෙන්න මම අද වහන්සේ වෙතට එනවා. මගේ ඇති රොටි පහයි මස් දෙන්නයි තියෙන්නේ ස්වාමීනි. මට එච්චරයි තියෙන්නේ. මොනවයි තියෙන්නේ ඒකෙන් මොනවද කරන්න පුළුවන්? නමුත් මම ඒ දේ සම්පූර්ණයෙන්ම අරගෙන මම වහන්සේට රොටි 3ක් නෙමෙයි රොටි 5ම දෙනවා ස්වාමීනි. මසුන් එකක් කමාරක් නෙමෙයි මම පොඩි කෑල්ලක් කුණක් ගන්නවා සම්පූර්ණ මගේ ජීවිතේ වහන්සේ දෙනවා. ඒ කාරණා වහන්සේ පාවිච්චි කළා මම ස්වාමීනි. ඔබ වහන්සේගේ ප්‍රශංසාව දෙසා යේසුස් වහන්සේගේ නාමයෙන්